නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස 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 ධම්මං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ ပි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ပි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ပි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ ပි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ ပိဓမ္မံစရဏံဂច្ခြာမိ တတိယံ ပိဓမ္မံစရဏံဂច្ခြာမိ တတိယံ ပိသံဃံစရဏံဂច្ခြာမိ သတိယံ ပိသံဃံစရဏံဂច្ခြာမိ စရဏဂမနံသမ္ပုဏ္ဏံ အဟံဗန္တေ ပါဏာတိပါတာဝေရမဏီစိက္ခာပဒံသမာදිယာမိ ပါဏာတိပါတာဝေရမဏီစိက္ခာပဒံသမာදිယာ ပ မိ တိနာဒါနာဝေရမဏီစိက္ခာပဒံသမာදිယာမိ နာဒါနာဝေရမဏီစိက္ခာပဒံသမာදිယာမိ အာမိစုချာချာရာဝေရမဏီစိက္ခာပဒံသမာදිယာမိ ကာမေစုချာချာရာဝေရမဏီစိက္ခာပဒံသမာදිယာမိ မုသာဝါဒဝေရမဏီစိက္ခာပဒံသမာදිယာမိ မုသာဝါဒဝေရမဏီစိက္ခာပဒံသမာදිယာမိ ယေယမတိပမဒဋ္ဌာနာဝေရမဏီစိက္ခာပဒံသမာදිယာမိ สุรามีเรมัจจปมาดัตตานาวิรมณีสิกขาปะสมาธิยามิ สารเนนสัจจิงปัญจสีลังธัมมังสาธุกังสุรักขิตังกัตตาอัปปมาเดนะสัมปาเดเถ රටවෙලි සූත්‍රය බුදුරජාණන් වහන්සේ කවිකහනුවර විරුණාරාමෙහි වැඩ වාසය කරන කාලේ මේ සූත්‍රය දේශනා කළේ ජාති භූමික කියන මේ භික්ෂුන් වහන්සේලා පිරිසක් ඒ ජාති භූමියේ වස්වසලා බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ආවා. ඒ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට නමස්කාර කරනකොට ඉන්නතර පස්සේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන්ට ආමන්ත්‍රණය කරලා සඳහන් කරනවා කෝණකෝ වික්කවේ ජාති භූමියන් ජාති භූමිකානම් වික්කුණ සම්ප්‍රක්‍මචාරීන ඊවා සම්භාවිතෝ ඒ ජාති භූමික භික්ෂුන් අතර කවුද සම්භාවිත කෙනා මේ සම්භාවිත ස්වාමීන් වහන්සේ නැත්නම් මේ අනිත් භික්ෂුන්ගේ ගරු සත්කාර ලබන ස්වාමීන් වහන්සේගේ චර්යා රටාව කියන්නේ මොකක්ද? අත්තනාච අප්පිච්චෝ අප්පිච්ච කතංච භික්ඛූණං කත්තා මේ කියන්නා ස්වාමීන් වහන්සේ අප්පිච්චෝ තමන් මේ අප්පිච්චතාවෙන් යුක්තයි. අනිත් පැත්තට මේ අප්පිච්ච කතාව කතා කරන්නේ. අප්පිච්චතාවය පිළිබඳව කතා කරන්නේ.
අත්තනාච සන්තුට්ඨෝ සන්තුට්ඨිකතං වික්ඛුණං කත්තා. තමන් සන්තුට්ඨී ගුණයෙන් යුක්තව ඉන්නවා. ඒ වගේම අනිත් භික්ෂුන්ටත් ඒ ආකාරයටම කියනවා. කරන්නේ හැටි. සනස සන්තුට්ඨිය කියන වචනේ සන්තුට්ඨ කියලා කියන්නේ ඒ විස්තර වශයෙන් ගත්තොත් ලද පමණින් සතුටු වීම කියන එකයි. සන්තුට්ඨි පරමං ධනං. ධනං ඉතරීසල කිව්වොත් ඉතරීතර සන්තෝෂී ඉතරීතර සන්තෝෂී කියන්නේ චීවර පෙන්ඩ පාත සීනාසන විඥාන පච්චය කියනවා. තමන්ට ලැබෙන ආකාරයට සතුටු වීමයි. ඒ සන්තෝෂය ගැන කියනකොට කියනවා යථා ලාභ සන්තුට්ඨිය කියන්නේ තමයි ඒක ලැබෙන හැටි සතුටු වෙනවා. යථා බල සන්තුට්ඨිය කියන්නේ ශක්ති ප්‍රමාණයෙන් මේ සතුටු වීම. යථා සාරුප්ප සන්තෝෂී කියන්නේ තමන්ට කපසරු ආකාරයට ලැබෙන විදිහට සතුටු වීම. ඔය විදිහට. ඒ කලින් මචං ඉස්සර ගන්න හොඳයි කියලා. අපිච්චතාවය කියන්නේ. අපිච්චතාවය කියන්නේ දැන් මහිච්චතාවය කියන්නේ නොඑක් දේවල් බලාපොරොත්තු වීම, කැමැති වීම. අපිච්චතාවය කියන්නේ එහෙම මහ දෙයක් කැමැති වෙන්නේ එතන තාවචනයක් ගත්තොත් නිහතමානීකම කියලා ගන්නත් පුළුවන්. දැන් අපිච්චතාවය ගැන කියන කොටක් තියෙනවා. දැන් අධිකම අපිච්චතාව. අධිකම අපිච්චතාවය කියන්නේ මේ ඔය සෝවාන් ආදී මාර්ගඵල තියෙනවා. නමුත් කියන්නේ අධිකම අපිච්චතාවය. ධ්‍යාන අපිච්චතාව. ධ්‍යාන තියෙනවා කියන්නේ. දැන් ප්‍රකාශ කරන්නේ එතන වචනේ දෙනවා තමයි අඩු කැමැත්ත අඩු බලාපොරොත්තු. අර few desires කියන්නේ ඉංග්‍රීසියෙන් නේද? අල්පේච්ඡතාවය තමයි. අපිච්චතාවය කියන්නේ. තරහඳුර ඉස්සලාර කිව්වේ භූමි මොකද්ද? ජාති භූමි. ජාති භූමි කියන්නේ. ඒ ප්‍රදේශයේ නම. ප්‍රදේශයේ නම. ප්‍රදේශයේ නම එහි වාසය කරන හාමුදුරුවෝ. ජාති භූමික භික්ෂුන් වහන්සේ. ජාති භූමි භික්ෂුන් වහන්සේලා තමයි බුදුහාමුදුරුවෝ වර්ණනා කරේ මෙහෙම ඉන්නවා. ඒ භික්ෂුන් වහන්සේලා අතරේ කවුරු හරි ඉන්නවා නම් අනික හාමුදුරුවෝ අතරේ වැඩිපුර කතා කරන කෙනෙක්. වැඩිපුර සම්භාවනාව පාත්‍ර වෙච්ච කෙනෙක් කවුරු හරි ඉන්නවා කවුරුද කියලා. ඒ භික්ෂුන් වහන්සේ පිළිබඳව තමයි කතා කරන්නේ. ඊළඟට අත්තනාච පවිවිත්තෝ පවිවේක කතංච වික්ඛුණං කත්තා. තමන් බොහොම මේ විවේක සුවේට කැමති ප්‍රකාශ විවේකේ. ඒකෙන් යුක්තයි. අනිත් භික්ෂුන්ටත් ඒ ගැනම කතා කියනවා. මෙහෙම කරන්න කියලා. එතන විවේකයක් මොකදට අදහස් කරන්නේ? ධ්‍යාන භාවනාවල නිරත වෙන කෙනා කියන්නේ. විවේක සුවේ වෙනවා. උපවාසලාට විවේකයක් නැහැ. ටිකක් කියනවා. ඒක කියනවා අපිට. සාමාන්‍ය කියන විවේකේ නෙවෙයි. නෑ සාමාන්‍ය විඳින විවේකේ නෙමෙයි. මෙතන හුඟකට අදහස් කරන්නේ මේ ධ්‍යාන. ඔව් ඒ කියන්නේ මේ ආධ්‍යාත්මික සුවේ විඳින කෙනා. ආධ්‍යාත්මික සුවේට ලං වෙච්ච කෙනා විවේක සුවේ විඳිනවා. විවේකම් විවේකජම් පීති සුඛං කියලා ඒ කියන්නේ ඒ සඳහන් වෙන කොටස. හැබැයි ඒකට යොමු වෙන්නත් සාමාන්‍යයෙන් අර අනිත් වැඩවලින් අපි වෙන වෙන්න ඕනේ නේද හම්බෙලා කියන්නේ. වෙන වෙන්න ඕන. දැන් ඉතින් බුදුහාමුදුරුවෝ ටිකක් ලොකුට විස්තර වෙන කාර්යයක් එතන තියෙන්නේ. එතනදී භාවනා කරන භික්ෂුන් වහන්සේලා වාසයේ සුදුසු කරන ඕන සුදුසු විහාරස්ථාන ගැන කියලා තියෙනවා. එතකොට එතෙන්දී මේ කියලා තියෙනවා ගොඩක් මේ පලා වර්ග තියෙන පන්සලක ඉන්නේ කොහොමද කියලා.
ඒ කියන්නේ පලා කඩන්න එන ගෑනු, පලා කඩන්න එන මිනිස්සු මේගොල්ලෝ කෑ ගහනවා ඒ සද්ද. ඒවයි බාධා තියෙනවා. ගොඩක් ලී දරු තියෙන, දර තියෙන පන්සලක නම් ආරාමයක නම් කැලේක නම් ඒත් එපාගේ. ඒත් මිනිස්සුන්ගේ කරදර තියෙනවා. ඊළඟට මහා විහාරයක් නම් ඒත් එහෙමයි. ඊළඟට මහා පිරිවෙනක් නම් ඒත් එහෙමයි. ඔය වගේ ආයතන ගණනාවක් කියනවා. ඒ ප්‍රකාශ විවේකයට බාධා පැමිණෙන තැන. ඒක සූත්‍රයකද සඳහන් වෙන්නේ? සූත්‍රයක සඳහන් වෙනවා. ඔව්. ඒ සූත්‍රයේ සඳහන් වෙනවා. මහා අටලොස් විහාර කියලා විහාර 18ක් ගැන මෙතන සඳහන් වෙනවා. මොන සූත්‍රයද කිව්වේ? මේක සූත්‍රේ නම් හරියට මතක නැහැ කියන්නේ. මේක උගාදරට විස්තර කරන විසුද්ධි මාර්ගය ගොඩක් විස්තර කරන කතාව. එතනදී තමයි අටලොස් විහාර ගැන ගොඩක් විස්තර කරන්නේ. ඊළඟට අත්තනාච අසංසට්ඨෝ අසංසග්ගකතං බික්ඛුණං කත්තා. තමන් වහන්සේ මේ සංසට්ඨනේ කියන්නේ මේ අනිත් අයත් එක්ක කතා කර කර ඉන්නේ නැහැ. අනවශ්‍ය දේවල් කතා නොකර ඉන්න තියෙනවා. අපි කියන්නේ වාචාල කියලා අනේ විතර අනිත් අයට ගැටි ඉන්නේ නැහැ. ඒක තුලා කතා කර කර ඉන්නේ. නිකන් අනවශ්‍ය දේ කාලය ගත කරන්නේ නැහැ. ඒ කියන්නේ අර මිනිස්සුගේ වෙන් වෙලා අර නිතර මිනිස්සුත් එක්කම ඉන්න නැතුව වෙන් වෙලා. ගොඩක් එතන විස්තර කරනවානේ ඝන සංගානික ඝන සංගානික ගානක. එතකොට ඒ වගේ බස්සාරාමක ඒ වගේ තියෙන මේ වික්ෂුන් වහන්සේලාට වෙන්ගිය යුතු කාරණා කිහිපයක් ගැන කියනවා. ඒක ගියන්ටත් හොඳයි නේ. ගියන්ටත් හොඳයි. කාටත් තමයි ඉතින් ශ්‍රාවකයන් ඔක්කොටම තමයි දේශනා කරන්නේ. දැන් විශේෂයෙන් වික්ෂුන් වහන්සේලා අරමුණු කරගෙන දේශනා කරාට ඔක්කොටම ගැලපෙන විදිහට බුදුහාරු කියන්නේ. ඉතින් ඒ ඝන සංගණිකාරාමතාව කියන්නේ පිරිසෙන් වෙන් වෙලා ඉන්නේ. හුදකලා වෙනවා. චරංචේ නාදිගච්ඡේ කියලා කියන්නේ. තමන්ට හැසිරෙන්න සුදුසු තමන්ට ආශ්‍රය කරන්න සුදුසු කෙනෙක් නැත්නම් ඒක චරියන් දල්කම් කයලා තනිව ජීවත් වෙන තනිව හැසිරෙන්න උත්සාහ කරනවා. හරියට වනයේ ඉන්න තනි ඇතෙක් වගේ. මේ වගේ කියන්නේ. එතකොට ඒ පිරිසෙන් වෙන් වෙලා ඉන්නවා කියන්නේ උගාදුරට පිරිසත් එක්ක ඉන්නකොට තමයි ගැටුම් වැඩි කියන්නේ. ගැටලු වැඩි කියන්නේ පිරිසත් එක්ක. එතකොට ඒ වෙනස් වෙන් වුණාම මේ ගැටලු අඩුයි. මම ඉතින් බුදුහාමුදුරුවෝ තවත් පැහැදිලි කරනවා ඒක තැනකදී ഘോഷිතාරාමයේ සිදුවීමේ ධර්ම විනය පිළිබඳව ගැටලුවක් ඇති වුණා. වික්ෂුන් වහන්සේලා කලහ කරගත්ත වෙලාවේ එතෙන්දී බුදුහාමුදුරුවෝ පිරිසෙන් අයින් වෙලා ගියා. සමග වෙන කියලා තුන් සැරයක් කිව්වා ඇහුවේ නැහැ. බුදුහාමුදුරුවෝ වෙන් වෙලා යනකොට අතරමඟදී බුදුහාමුදුරුවෝ රජගහනුවර ඒ උයනට යනකොට මම කියන්නේ මේ ජීවකම් උයන වගේ ඒ උයනේ එතෙන්ට යනකොට එතන ඉන්නවා අනුරුද්ධ හාමුදුරුවෝයි උපාලි හාමුදුරුවෝයි රාහුල හාමුදුරුවෝයි සරියුත් හාමුදුරුවෝයි මුගලන් හාමුදුරුවෝයි මේ වගේ රහතන් වහන්සේලා ටිකක් එතන ඉන්නවා. එතන ඉන්නකොට බුදුහාමුදුරුවෝ මේ ගැටලුකාරී කලකෝලාහලකම් කරන රණ්ඩු සරුවල් වෙන අය අතරේ ඕගොල්ලෝ 7 දෙනා මෙතෙන්ට වෙලා මේ එකතු වෙලා ඉන්නේ කොහොමද කියලා. අර තම පිරිසක් එකතු වෙලා රණ්ඩු වෙවි ඉන්නවා. ඕගොල්ලෝ අතර එහෙම රණ්ඩුවක් වාද වේදයක් මතකටම නැද්ද කියලා. එතෙන්දී හොඳ උත්තරයක් දෙනවා. බුදුහාමුදුරනේ අපි මෙතන හිට කතා කරන්නේ. කතා කරොත් තමයි මේ කොහොම ප්‍රශ්නේ. අපි මෙතන කතා නොකර ඉන්නවා. ඊට පස්සේ බුදුහාමුදුරනේ කතා කර කොහොමද ඔයගොල්ලෝ එක එකනට උදව් වෙමින් උතන කියන අඤ්ඤමඤ්ඤම් තීචක්කුහි සම්පස්සා විදරන්ති කියලා.
ඔවුනොන් ප්‍රිය වූ ඇසින් දකිමින් වාසය කරන්නේ කොහොමද? එතෙන්දී බුදුහාමුදුරන්ට කියනවා බුදුහාමුදුරනේ අපි කතා නොකර වැඩ කරනවා. ඉස්සෙල්ලා කවුරු හරි පිටපාති ගිහිල්ලා ආපු කෙනා දානේ වන්දන සුදුසු තැන හතර සකස් කරලා කියනවා. ඊළඟට මේ වැසිකිලි අපිරිසිදු වෙලා නම් වැසිකිලි පිරිසිදු කරනවා. දැකපු කෙනා. එහෙම කියපු කෙනා කටයුතු කරනවා. වතුර ඉවර වෙලා නම් වතුර කලේ වතුර ගෙනල්ලා තියෙනවා. තනියෙන් උස්සන්න බැරි නම් තව කෙනෙකුට අතින් කතා කරනවා. අතින් කතා කරලා උදව් කරගන්නවා. ඊළඟට අන්තිමට දානේ වලදපු කෙනා දානශාලාව සුද්ධ කරනවා, අතු ගන්නවා, පිරිසුදු කරනවා. ඒ කටයුතු එහෙම කරනවා. මෙන්න මෙහෙමයි අපි ඉන්නේ කියලා බුදුහාමුදුරන්ට කිව්වා. ඒකේ බුදුහාමුදුරුවෝ සාදුකාර දුන්නා බොහොම හොඳයි කියලා. එහෙම කියලා බුදුහාමුදුරුවෝ තනියම පාරලී වනයේට වැඩියේ ඊට පස්සේ. ඉතින් අන්නේ එතනත් ඒ සඳහන් වෙන්නේ ඔය වස්සාරාමතා වචනයෙන් වෙන මේ කතාවල් අඩු කරගෙන ඝන සංගානාරාම රාමතා කියන්නේ ඝන සංගණයාගෙන් පිරිසෙන් වෙන්නේ බුදකලා වාසය කරනකොට කොහොමද වාසය කරන්නේ නැත්නම් පිරිසත් එක්ක ඉන්නකොට කොහොමද වාසය කරන්නේ කියලා ඒ වගේ විස්තරය තමයි සඳහන් වෙන්නේ. සම්මාසතව සූත්‍රයේ මට මතක නැහැ සූත්‍රය මේ දානෙට පිරිසිඟා වඩිනකොට ඒ ස්වාමීන් වහන්සේලා කොච්චර වැඩම කළාද කියලා දැනගන්නේ මොකද වතුර පානය කරලා යන්නේ කතා කරන්න වෙනවට කටේ වතුර නිසා කතා කරන්නේ ඒ වතුර අහක දාපු තැන් වලින් තමයි කොච්චර වැඩියද කියලා දැනගන්නේ ආම්දුරු මට මතක නැහැ ඒ සූත්‍රය ඒ වගේ ඉතින් කතාව එච්චරම ඒකෙන් වැඩකෙන තමයි ඉන්නේ පිළිසිදාවන්නේ මේ බොහෝ දුරට වික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරුවෝ අවවාද කරේ ධම්මී වා කතා අරියෝ වා තුන්හි බව කියලා. මේක තමයි බුදුහාමුදුරුවෝ අනුශාසනා කරන්නේ. ධම්මී වා කතා කරනවා නම් දැහැමි කතාවක්. ධර්ම සාකච්ඡාවක්. මනපදයක් ගැටලුවක් තමයි කතාව. නැත්නම් අරියෝ වා තුන්හි බව ආර්ය වූ නිශ්ශබ්දතාවය. ඒ උතුමන් වහන්සේලා ළඟ විතරක් පවතින නිශ්ශබ්දතාවය. අනික අය මොකදට නිශ්ශබ්ද වෙන්නේ නැහැ. බෝධරට මොනවා හරි කතා කරනවා. නමුත් ආර්යයන් වහන්සේලා රහතන් වහන්සේලා බොහෝ දුරට කතා කරන දෙයක් නැත්නම් නිශ්ශබ්දයි. ඒ කියන්නේ අනවශ්‍ය විදියට වචන පාවිච්චි කරන්නේ නැහැ කියලා කියන්නේ. ඒක තමයි ධම්මීවා කතා අරියෝවා තුන්හි බාවෝ කියලා ඒ පදේ සඳහන් කරන්නේ. ආර්යව නිශ්ශබ්දතාවය. එන්නේ නිශ්ශබ්දතාවය ගොඩාක් දුරට තව විස්තර කරනවා. තව හුඟක් දුරට විවිධ පැත්තකින්. එතෙන්දි කියනවා කවුරු හරි මේ එහෙම ආපත්‍යක් හරි මොනවා හරි දෙයකට පැමිණිලා නැත්නම් ඒගොල්ලෝ නිශ්ශබ්දව ඉන්නේ. එහෙම කවුරු හරි පැමිණිලා තියෙනවා නම් එයා කතා කරන්නේ. එතකොට ඔය ප්‍රාතිමෝක්ෂෙත් එහෙමයි මුගාදුරට කියන්නේ. ඒ නිශ්ශබ්දතාවයේ තුලින් අවබෝධ කරගන්නවා මේ අය පිළිසිදුයි කියලා. මේ අය හොඳ පිරිසක් කියලා. එතකොට ඒක ඇත්තටම නිශ්ශබ්දතාවයේ රකින්නේ ඒ අංශය. එතකොට මේ පිරිසට කියන්න වැරදක් නැහැ, කතා කරන්න දෙයක් නැහැ. කතා කරන්න තියෙන්නේ මොනවා හරි වරදක් තියෙනවා. එහෙම නැත්නම් නිවැරදිතාවයේ ඔප්පු වෙන්නේ නිශ්ශබ්දතාවය. දැන් මේ වගේ ගොඩාක් තැන්වල බුදුහාමුදුරුවෝ මේ නිශ්ශබ්දතාවයේ පිළිබඳව කතා කරලා තියෙනවා. ඊළඟට සමහර ඔය අන්‍ය ශාස්ත්‍රූවරු තමන්ගේ ගෝලයන් නිශ්ශබ්ද කරගෙන තියෙනවා බුදුහාමුදුරුවෝ වඩිනකොට. කියනවා ඒ බවත් ගෞතමයන් වහන්සේ නිශ්ශබ්දතාවයේ ප්‍රිය කරන කෙනෙක්. ඒකින්ද බුදුහාමුදුරුවෝ දැන් වටිනවා කියනවා. ඕගොල්ලෝ කෑන ගහ සැදෙන්න ඉන්න බුදුහාමුදුරුවෝ නිශ්ශබ්දතාවයේ ප්‍රිය කරන කෙනෙක්. මොකද ඒ නැත්නම් ඒගොල්ලන්ගේ ශාස්ත්‍රවරුන්ගේ ගෝලයෝ නිතර කතා බහ කරන අය. එහෙමනම් බුදුහාමුදුරුවන්ට කරන අගෞරවයක් වෙනවා ඒගොල්ලෝ එහෙම කරොත්. මේකින්ද ඒ ගුරුවරු තමන්ගේ ගෝලයන් නිශ්ශබ්ද කරගෙන ඉඳපු අවස්ථාව සූත්‍ර ධර්මවල සඳහන් වෙනවා. මෙහෙම ඉන්න බුදුහාමුදුරුවෝ වඩිනවා කියලා. ඒත් ඒකට ලැජ්ජාවක් නේද? ඒගොල්ලන්ගේ ස්ටුඩන්ට්ස්ලා
එකක් ටිකක් තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ ගෝලියෝ බුදුහාමුදුරුවෝගේ පිරිස වගේ නෙමෙයි. දැන් අජාසත් රජු බය වුණා කියන අය නෑ. අජාසත් රජු ජීවක මහත්තයත් එක්ක යනකොට බුදුහාමුදුරුවෝ දකින්න බුදුහාමුදුරුවෝ ඉන්නවා රහතන් වහන්සේලා 500ක් පිරිවරාගෙන හැබැයි පොඩිම සද්දයක්වත් නැහැ. ඒ කියන්නේ අර ඇපෙනෙක් තබ්බිමට වැඩි සද්දයක්වත් නැහැ. මෙහෙම ඉන්නකොට අජාසත් රජුව පළවෙනි සැරේ යනකොට රජු බය වුණා. දාඩි ගන්න පටන් ගත්තා. ජීවක මහත්තයාගෙන් අහුණු මම මේ එකන් ආවේ කුමන්ත්‍රණයක් කරලා මම මේ විනාශ කළා මගේ රජකම පැහැර ගන්න. ඒ තරමට රජුව බය වුණා ජීවිතාන්තරාවක්. කිසිම කෙනෙක් කතාවක්. ඊට පස්සේ කියනවා මේ රජුව ඒපාර ජීවගේ මහත්තයක නෑ මේ බුදුහාමුදුරුවෝ දිව්‍යයේ ප්‍රේ කරන කෙනෙක් නිශ්ශබ්දතාවයේ ප්‍රේ කරන කෙනෙක් ආර්ය ශ්‍රාවකයොත් එහෙමයි. ඒ නිසා ඔබතුමා බය නැතුව ඉන්න කියලා. ඒ තුන් සැරයක් අහලා තමයි අර හාමුදුරුවෝ මැදට රජුව ගියේ. ඒ ගිහිල්ලා මේ ඉන්න හාමුදුරුවෝ දැකලා රජුව බුදුහාමුදුරුවන්ට කියනවා ස්වාමීන් වහන්සේ මට හරිම පුදුමයි. මේ රහතන් වහන්සේලා මේ ගෝලිය බුදුහාමුදුරුවන්ගේ කිසිම සද්දයක් නැතුව මෙතන වැඩෙන්නේ නැහැ. හරියට මේ නිශ්චල වෙච්ච වතුර පිරිච්ච විලක් වගේ. මේ වතුර පිරිච්ච විලේ කිසිම සද්දයක් නැහැ. බොහොම තැම්පත් වෙලා තියෙන නිශ්චලයි. ඒ වගේ. එහෙම කියලා බුදුහාරන්ට කියනවා බුදුහාමුදුරුවනේ මේ මට හරි ආසයි මගේ පුතා උදේබද්ද කුමාරයාත් මේ වගේ වෙනවා නම් මම හරි කැමතියි. එච්චරට මට පැහැදීමක් ඇති වුණා කියලා එහෙම විස්තර කරලා තියෙනවා. මිත්‍යාන්දරෝ මේ එහෙම අර වෙන් වෙන්න කියන්නේ පිරිසකෙන් වෙන් වෙන්න එහෙම නිතරම එකද ඒවා සඳහන් වෙන්නේ මේ භාවනාවට උදව්වක් වශයෙන් නේද? භාවනාවට උදව්වක් වශයෙන්. එතන දැන් භික්ෂු ජීවිතය ගත්තාම කොටස් දෙකකට බෙදෙනවා. කොටස් දෙක ග්‍රාමවාසී අරණ්‍යවාසී කියලා දෙකක් තියෙනවා. එහෙමත් නැත්නම් මේ තවත් ඒකේ ප්‍රභේදයක් තියෙනවා. මේ එතන සඳහන් වෙන්නේ මේ පර්යාප්ති ප්‍රතිවේද කියලා. පර්යාප්ති කියලා කියන්නේ මේ දේශනාව ඉගෙනගෙන අනෙක් අයට උගන්වන ඒ පිළිවෙල. ඊළඟ ප්‍රතිවේද කියලා කියන්නේ මේක අධ්‍යයනය කිරීම මේකේ යෙදීම. එතකොට ත්‍රිපිටකේ නැත්නම් බුද්ධ වචනේ කොටස් තුනකට හැම බෙදෙනවානේ. පරියත්ති ප්‍රතිපatti ප්‍රතිවේද. එතකොට පරියත්ති කියලා කියන්නේ ඉගෙන ගන්නවා. ප්‍රතිවේද කියන්නේ අධ්‍යයනය කරනවා. ඒ වගේම ප්‍රතිවේදයෙන් පණිනා වෙන්නේ. පරියත්ති ප්‍රතිවේද කියලා කියන්නේ අවබෝධ කර ගන්නවා. එතකොට පරියත්ති කියලා කියන්නේ මේක මේ පුරුදු පුහුණු වෙනව නැත්නම් ශික්ෂණය ලබනවා. ඊළඟට ප්‍රතිපatti ඒ බුදුහාමුදුරුවෝ කියපු දීපු මාර්ගයේ අනුගමනය කරනවා. පරියත්ති කියන්නේ දේශනාව. මේක ඊට පස්සේ පරියත්තිය දැනගෙන ප්‍රතිපatti කියන්නේ ප්‍රතිපත්තිය කියලා කියන්නේ ප්‍රතිපatti පිළිබඳ ඒ ප්‍රතිපත්තිය පිළිබඳව පරිවේදය. වේදිතී ගැන දැනගන්නවා කියන වේදේති. ග්‍රන්ථ දුර විදර්ශනා දුර දෙක කියලා දෙකක් තියෙනවා කියන්නේ. මේක තමයි මට ඉස්සර මතක නැහැ. අනිත් කොටස් දෙක. ග්‍රන්ථ දුර විදර්ශනා. ඒ දෙකෙන් උසස් විදර්ශනා මේකක් කියන්නේ. දැන් බුදුහාමුදුරන් කාලෙත් එහෙම තිබුණා. දැන් අලුතෙන් මහාන වෙන හාමුදුරුවෝ ගියා. ඒ හාමුදුරුවෝ බුදුදහමේ කොහොමද අපි පොරොන්දු වෙන්න ඕන? මොනවද මේකේ තියෙන මේ කොටස් මොනවද මේ දුර කියලා. එතෙන්දී බුදුහාමුදුරුවෝ දුර දෙක තමයි කියන්නේ. ග්‍රන්ථ දුරයක් තියෙනවා විදර්ශනා දුරයක් තියෙනවා. එතෙන්දී මේ ග්‍රන්ථ දුරේ වඩන්නට පුළුවන් අය ඉන්නවා නම් ඒකට එකතු වෙනවා. මේ කියන්නේ අලුතෙන් මහාන වෙන්න වයසට ගියපු අය උඟා දුරට ග්‍රන්ථ දුරේ මේ තෝරගන්නේ නැහැ. මේ කියන්නේ බණ ඉගෙන ගන්න ක්‍රමය. ත්‍රිපිටකයේ බුද්ධ වචනේ ඉගෙන ගන්න ක්‍රමයට යොමු වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ වයසට ගිහිල්ලා මතක ශක්තිය අඩුයි ධාරණිය අඩුයි.
ඒ නිසා ඒගොල්ලෝ විදර්ශනා දුරේ තෝරගෙන බණ භාවනා කරමින් වනගත වෙලා වාසය කිරීමටයි තෝරන්නේ. ග්‍රන්ථ දුරේදී ඉගෙන ගන්නවා බුදුහාමුදුරන්ගේ ත්‍රිපිටක ධර්මයේ අනික හාමුදුරුවන්ගෙන් අහලා ඉගෙන ගන්න. ඉගෙන ගන්න කාර්යය තමයි ග්‍රන්ථ දුරේ. ඉතින් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ඉන්නේ විදර්ශනාවෙන් නේද? වැඩිම උන. විශේෂ දැනගන්නේ මේ ධර්ම. දැනගන්නට ඕන විදර්ශනාවල. මේක විදර්ශනාවට වෙනම මහන්සි වෙන්න ඕන. ඒකට වෙනම වෙන්න ඕන. ඒකට වෙනම යෙදෙන්න ඕන. ඒ වගේම ධර්මයේ දැනගෙන තියෙනවා. ධර්මයේ දැනගත්තටම විදර්ශනාව වැඩෙන්නේ නැහැ. ඒකට අර එක තැනක සඳහන් වෙනවා මහා තිස්සහාමුදුරුවෝ වගේ නම. මේ හාමුදුරුවන්ගේ ගෝලියෝ ඉන්නව රහත් වෙලා මේ බොහොම විශාල ප්‍රමාණයක් 20000 30000ක් වගේ ගෝලියෝ ඉන්නව රහත් වෙච්ච අය. නමුත් මේ හාමුදුරුවෝ සෝවාන් වෙලාවත් නැහැ. උගන්නන හාමුදුරුවෝ. ඉතින් මේ එක ගෝලයෙක් බැලුවා මගේ ගුරුතුමා මොකද තාම මේ මාර්ගඵල අධිගමනයක් ලබලා නැත්තේ පරක්කු වෙයි කියලා. එහෙන් බැලුවහම මේ ගුරුතුමා නිතර උගන්වනවා ඒ සඳහා යෙදීමක් නැහැ. නමුත් හිතාගෙන ඉන්නවා යම් කිසි මාර්ගයේ ඵලයකට පත් වෙලා තියෙනවා. ඉතින් එතෙන්දී අර ගෝල හාමුදුරුවෝ එන මේ ගුරු හාමුදුරන්ට කියනවා ස්වාමීන් එහෙම ප්‍රශ්න වගේක් අහලා. ඉතින් මේ හාමුදුරුවෝ එමුණට ලෞකික ධ්‍යාන ලැබලා තියෙනවා. ලෞකික ධ්‍යාන තියෙනවා. යම් ප්‍රතිහාරය කරන්න පුළුවන්. නමුත් සෝවාන් ආදී මාර්ගඵල අධිගමනය කරලා නැහැ. රහත් වෙලා නැහැ. ඊට පස්සේ මේ හාමුදුරුවෝ උපක්‍රමයකින් මේ ගෝල හාමුදුරුවෝ ගුරු හාමුදුරන්ට උපක්‍රමයකින් මේ මාර්ගඵල අධිගමනය පිළිබඳව උනන්දු ඇති කරා. මේ උනන්දු ඇති කරේ මේ ගුරු හාමුදුරන්ට කිව්වා මේ මවන්න කියලා මේ පොකුණක්. ගුරු හාමුදුරුවෝ පොකුණක් මැවුවා. පොකුණක් මැවුවා මේකේ නෙළුම් මලක් මවන්න කිව්වා. දැන් නෙළුම් මලකුත් මැවුවා. ඊට පස්සේ දැන් මේ නෙළුම් මල මේ පොකුණට ඇවිල්ලා වතුර බොන්න අලියෙක් මවන්න කිව්වා. දැන් අලියෙකුත් මැවුවා. ඊට පස්සේ මේ රහතන් වහන්සේ මොකද කරේ? මේ අලියා ගුරු හාමුදුරුවෝ පස්සෙන් එළවන හැටියට අදිෂ්ඨාන කළා. දැන් ගුරු හාමුදුරුවෝ දුවන්න පටන් ගත්තා. දැන් අලියට බය දුවනවා. ඊට පස්සේ ගෝල හාමුදුරුවෝ අහනවා ස්වාමීනි ඔබ වහන්සේ ඇයි මේ දුවන්නේ? අලියට බය දුවන්නේ මොකද අලියාට මරන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැති ගැනීමක් ඇති වෙන්නේ නැහැ රහතන් වහන්සේ. ඊට පස්සේ කියනවා ඔබ වහන්සේට තව කත කරන්න න්‍යාය කරන්න කටයුතු තියෙනවා. නිමා වෙලා නැහැ. ඒකයි ඔබ වහන්සේ මේ බය වුණේ තැතිගත්තේ කියලා පැහැදිලි කරලා දුන්නාට පස්සේ අර ගුරු හාමුදුරුවෝ කල්පනා කරනවා ඇත්ත තමයි. මම මෙච්චර මේ ධර්ම ඉගෙනුවාට කියලා දුන්නාට මම ප්‍රායෝගිකව ඒකේ ප්‍රතිඵල ලැබලා නැහැ කියලා ආපහු ඊට පස්සේ ගුරු හාමුදුරුවෝ ගෝල හාමුදුරුවෝ ළඟ පත්කඩේ දාලා කියනවා මට මේ රහත් වෙන කමටහන් දෙන්න. ඉතින් එහෙම ඊට පස්සේ රහත් වෙන කමටහන් ලබාගෙන ආයෙ පරිභාවනා කරලා රහත් වෙනවා වෙනවා. අනේ වගේ හුඟක් කතා කරෝතියම සඳහන් වෙනවා. ඉතින් ඒ සඳහන් වෙන්නේ මේ දෙකේ වෙනසක් වෙනකොට. මේ ග්‍රන්ථ දුරේ කොච්චර බණ ඉගෙනුවා ඒ උගන්වන පිළිවෙල එකක්. ඊළඟට ප්‍රායෝගිකව ඒක යෙදিলা ප්‍රතිඵල ලබන ක්‍රමය තමයි. මේ ප්‍රතිඵල ලබන ක්‍රමය තමයි ඒකට උදාහරණයක් ආයේ මේ වරිය වට්ටම් නිගමන කොට ආරෂ්ඨානික මාර්ගයේ නිර්වාණය සාක්ෂාත් කරගන්නවා. ඒ මොනතරම් නිර්වාණය ගැන උගන්වන්න පුළුවන් කියලා දෙන්න පුළුවන් මෙහෙමයි. ඒක යෙදීම නිවන සුව විඳීම කියන එක තමයි. කොහොමද ධර්මය අහන්න ඕනේ? අහන්න සුණාත ධාරේත චරාත. පරතෝගෝ සප්‍රත්‍යදී පරතෝගෝ සප්‍රත්‍යේ බුදුහාඳුරු වරුණාම අනිත් හැමෝටම තියෙනවා. මොකද වචනේ තේරුම් කරේ? මොකද වචනේ තේරුම්? පරතෝගෝ සප්‍රත්‍යේ කියන අනුන්ගෙන් අහලා දැනගන්න. මේක තියෙනවා.
පොතෝ ගොස් කියන්නේ අංකටි කියන්නේ අහල පොදු වෙනවා. ආරේ දන හතක් තියෙනවා සුත දණී කියන එක. ආරේ දන හතක සුත දණී කියන එකක් තියෙනවා. අහලා පුරුදු ඇසූ පිරූතෙන් ඇති බව කියන්නේ. හොඳට අහලා පුරුදු කෙනෙකුට ඒක අඳුර වැටෙනවා. ඒකනේ අර අස්සජි හාමුදුරුවෝ ඉස්සෙල්ලා හම්බුවේ කියලා සරියුත් හාමුදුරුවන්ට කියන්නේ ප්‍රතිසපරිබ්‍රාජකයට කිව්වේ මේ අස්සජි හාමුදුරුවෝනේ මම මහාන වෙලා අලුතෙන් මම දන්නේ බණ කියන්නේ. එතෙන්දී මේ ඒ ප්‍රතිසපරිබ්‍රාජකයා කියනවා ඔබතුමා දන්න තරමින් කියන්නේ. ඒක දහසක් නයින් තේරුම් ගැනීම මා සතුයි. ඒ කියන්නේ ඒකට ප්‍රතිසපරිබ්‍රාජකයාට පුළුවන් මෙයා කියන එක වචනයකට තේරුම් 1000ක් කියන්න. ඒ විදිහට තේරුම් ගන්න පුළුවන්. ඒ මොකද සසර අහලා පුරුදු කෙනෙක්. ඒ නිසා සුතදණී කියන හොඳට වැඩිච්ච කෙනෙක් හොඳට දන්න කෙනෙක්. නිසා කියනවා ඒ කියන දේ එක වචනයකට අර්ථකථන 1000ක් කියන්න පුළුවන් මට තේරුම් ගන්න පුළුවන් දහස් ක්‍රමයකට. දහසක් නයින් තේරුම් ගන්න පුළුවන්. ඒක මා සතුටට. ඔබතුමා දන්න දේ මට කියන්න කියලා. එතෙන්දී එක ගාතාව නෙමෙයි. යේ ධම්මා හේතුප්පබව කියන මේ ගාතාව. මේ ගාතාව කියනකොට පළවෙනි පද දෙක අහනකොටම සෝවාන් වුණා. ඒ මොකද සසර අහලා පුරුදුයි ධර්මය ගැන අහලා තියෙනවා. ඒක මතු කරලා දෙන්න කෙනෙක් විතරයි නැතුව හිටියේ. කියන්නේ වගේ තැන තමයි පරතෝගෝස ප්‍රත්‍ය කියන එක. උදව් වෙනවා. සමාන ස්වාමීන් වහන්සේ ආර්ය ධන හතර පොඩ්ඩක් සඳහන් කරනවා. ආර්ය ධන සද්ධා ධනං සීල ධනං කියනවා. සද්ධා ධනං සීල ධනං හිරියොත්ප්පියං ධනං සුත ධනං ඡාග ධනං ප්‍රඥා ඒක ගාතාවන් පාඩම් කරගත්තම ලේසි. ඒක හැමතැන සීල ධන, සද්ධා ධනං සීල ධනං හිරියොත්ප්පියං ධනං සුත ධනං ඡාගෝච පඤ්ඤාවේ සත්තම් ධනං. හරි ඊළඟට අසංසත්තේ නෙමෙයි ඉංග්‍රීසි අත්තනාච ආරද්ධ විරියෝ තමන් බොහොම ආරද්ධ වීර්යයෙන් යුක්තයි වරණගත් වීර්යයෙන් යුක්තයි විරියාරම්භ කතාංච වික්කුණ කත්තා විරියාරම්භයේ පිළිබඳව අනිත්‍යයන් කියනවා මේ අත්තනාච සීල සම්පන්නෝ සීල සම්පදා කතාංච වික්කුණ කත්තා තමන් සීල සම්පදායෙන් යුක්තයි ඒ සීල සම්පදා පිළිබඳව අනිත්‍යයන්ට කතා කරනවා. අත්තනාච සමාධි සම්පන්නෝ තමන් සමාධියෙන් යුක්තයි. සමාධි සම්පදාගතංච වික්කුණං කත්තා සමාධියක් ඇති කර ගන්න ආකාරය ගැන කතා කරලා මුතුන්ට එක් කතා කියනවා. ඊළඟ අත්තනාච පඤ්ඤා සම්පන්නෝ තමන් ප්‍රඥාවෙන් යුක්තයි. පඤ්ඤා සම්පදාගතංච වික්කුණං කත්තා මේ ප්‍රඥාව පිළිබඳව විචුණු කියනවා. අත්තනාච විමුක්ති සම්පන්නෝ තමන් විමුක්තියෙන් යුක්තයි. ඒ විමුක්ති සම්පදා කතාවක් කියනවා. අත්තනාච විමුක්ති ඥාන දර්ශන සම්පන්නෝ විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්තයි තමන්. ඒ පිළිබඳව අනිත්‍යයන්ට කියනවා. අන්දරේ අන්තිම කරුණු දෙක තාටයක් පැහැදිලි කරන ඒ කියන්නේ විමුක්තිය කියන්නේ ඒ මාර්ගඵල ලැබලා තියෙනවා කියන එකද? විමුක්තිය කියන්නේ මිදීම කියන එක වචනේ තියෙනවා. ඒකට මිදීම කියනකොට මේ මිදීම මේ කෙලෙස් වලින් මිදීම තමයි විමුක්තිය කියන්නේ. ඒකට විමුක්ති සම්පන්න විමුක්ති සුවය අපි කියලා කියන්නේ විමුක්ති සුඛං. දැන් ඵලයේ ආර්ය මාර්ග ඵලයකට වැවුණා කියන එකයි. ඒතර දෙවෙනි එකෙන් කියන එක ඒක ගැන දන්නවා කියන එකද? බල දර්ශනයක් තියෙනවා. විමුක්ති ඥාන දර්ශනය කියලා කියනවා. ඒකට ඒ කතාව අනෙක් අයට කියනවා. ඒ කියන්නේ තමන් මේ ලබාගත්තු ආකාරයේ පිළිබඳව අනෙක් අයට කියලා ඒගොල්ලන් උත්සාහවත් කරනවා මේ තත්ත්වයන්ටපත් වෙන්න. ඔව්. මෙතන ඕවාදකෝ විඤ්ඤාපකෝ සන්දස්සකෝ සමාදපකෝ සමුත්තේජකෝ සම්පහන්සකෝ සම්පකමචාරී. මේ ස්වාමීන් වහන්සේ
කරන්නේ අනිත් සබ්‍රාහ්මචාරී වහන්සේලාට අවවාද කරනවා. විඤ්ඤාපකෝ ඒක හඟවනවා. සන්දස්සකෝ කාරණා පෙන්නනවා. සමාදපකෝ ඒක සමාදම් කරනවා. සමුත්තේජකෝ උත්සාහවත් කරනවා. සම්පහන්සකෝ ඉගේ පැහැදීමටි කරනවා. අනුසබ්බපචාරී කවුද කියලා බුදුරජාණන් වහන්සේ කවුද එහෙම කරන්නේ කියලා. ඉතින් භික්ෂුන් වහන්සේලා කියනවා පුන්නෝ නාම බන්ති ආයස්මා මන්තානි පුත්තෝ ජාති භූමියන් ජාති භූගාණං විකුණ සබ්බපචාරින ඒවං සම්භාවය. ස්වාමීනි මේ ජාති භූමියේ ඉන්න ජාති භූමික විසුන්ට සම්භාවිත හාමුදුරුව තමයි මේ මන්තානි පුත්ත හාමුදුරුව පුන්න හාමුදුරුව. මේ පුන්න මන්තානි පුත්ත හාමුදුරුව තමයි මේ ආකාරයට උන්වහන්සේ මේ ගුණ තියාගෙන ඇති කරගෙන අනිත් පැත්තන්ට මේ ගුණ පිළිබඳව කියා දෙනවා. මේ අවස්ථාවේ එනකොට මේ කතාව වෙනකොට මේ සරුත් මහ රහතන් වහන්සේ බුදුහාමුදුරන් ආසන්නයේ හිටියා. මේ සරුත් මහ රහතන් වහන්සේ මේ කතාව අහනවා. අනුනා උන්වහන්සේ කල්පනා කරනවා ලාභ ආයස්මතෝ පුන්නස්ස මන්තානි පුත්තස්ස සුලද්ධලාභ ආයස්මතෝ පුන්නස්ස මන්තානි පුත්තස්ස මේ මන්තානි පුත්ත පුන්නහරන්ට ලැබුණා හොඳ ලාභයක් නේ. යහපත් ලාභයක්. ඒ මොකද ඥානවන්ත සබ්‍රහ්මචාරීන් වහන්සේලා බුදුජානන් වහන්සේ ඉදිරිපිට මේ හරයි ගුණ කියනවා. පුන්නමන්දානි හාමුදුරන්ගේ ගුණ මේ හාමුදුරුවෝ කිව්වා. ඒ නිසා ඒ කියන ගුණත් බුදුරජාණන් වහන්සේ අනුමෝදන් වෙනවා. ඒක සතුටු වෙනවා. ඒ නිසා සරියුත්තරව කල්පනා කරනවා අපේව නාම මය කදාචික රාජ ආයස්මතා පුන්නේන මන්තානි පුත්තේන සත්‍යෙන් සමාගච්ඡේ යාම අපේව නාම සියා කෝටි දේව කතා කරනවා. කියන්නේ මේ කියන හාමුදුරුවෝ කවදා හරි දවසක මට හම්බ වෙන්න පුළුවන් නම් හොඳයි. හම්බ වෙනවා හොඳයි. ඒ වගේම හම්බ වෙලා එහෙම මේ යම් ආකාරයක සාකච්ඡාවක් කතාවක් කරලා ලැබෙනවා හොඳයි කියලා. එහෙම කල්පනා කරලා දෙන්න පාර කරනවා. ඒවා බුදුරජාණන් වහන්සේ රජගහනුවර මේ වාසය කරන කාලයේ වැඩ වාසය කරලා ඊට පස්සේ සවැත් නුවරට වැඩියා. චාරිකාවේ වඩන ගම. දැන් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වාසය කරනවා. පුන්නමන්තානි පුත්තහාරන්ට දැනගන්න ලැබුණා බුදුරජාණන් වහන්සේ සවැත් නුවරට වැඩම කරලා දැන් සවැත් නුවර ජේතවනාරාමයේ අනාථ මේ අනිවිලිතුමාගේ ආරාමයේ වාසය කරනවා. මේ පාරේ පුන්නමන්තානි පුත්තහාමුදුරුවෝ මේ තමන් ඉන්න තැන තියෙන ඔය සේනාසන ආරාම ඔක්කොම මේ කියන්නේ කුටි ඔක්කොම ආස්පස් කරලා තමන්ගේ පාසුරු අරගෙන සවැත් නුවරට වැඩම කළා. චාරිකාවේ අනුගමන සවැත් නුවරට වැඩම කරලා දිවුරම් විහෙරට වැඩම කරලා බුදුජානක මහන්සිය ඉඳන් ගිහින් වැඳලා පස්සේ පැත්තකින් ඉඳගත්තා. ඒ ඉඳගත්තට පස්සේ බුදුජානක මහන්සිය ගුණවන්තානි පුතහාරන්ට ධාර්මික ආකාරයට කතා කරලා සතුටාමීසිත කතා කරලා උනන්දු කරවලා කටයුතු කළා.
බුදුජාන මේ මන්තානි පුත්හාරු බුදුජාන මහසීත් එක්ක මේ විදිහට සාකච්ඡා කරලා කතා බහ කළා. මේ බුදුජාන මහසී කරපු අනුශාසනාව වුණ සතුටු වුණා. මේ මන්තානහාරු. ඊට පස්සේ බුදුහාමට වැදලා මේ අන්දවණේට වැඩම කළා මේ දිවාවිවරණයට. අන්දවණේට. ඊ අතර තව හාමුදුරු නමක් සරියුත් හාමුදුරුවන්ට ගියා. සරියුත් හාමුදුරුවන්ට ගිහිල්ලා කියනවා මේ වහන්සේ මේ තුන්න කියන හාමුදුරු නමක් ගැන නිරන්තරයෙන් වර්ණනා කර කර හිටියන අන්නේ ඒ පුන්නත් මන්තානේ මේ හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ හම්බෙන්න ඇවිල්ලා බුදුහාමුදුරුවෝ අනුශාසනා කරලා දැන් බුදුහාමටත් වැටලා ගියා දිවාවිවරණය සඳහා මේ අන්දවණේට. දැන් අන්දවණේ වාසය කරන ඇති කියලා. ඊපාර සරියුත් මහ රහතන් වහන්සේ උපදෙකලේ පරමාන රූපෝ නිෂේධනං ආදාය ආස්මන්තං පුන්නම් මන්තානේ බුත්තා පිටිතෝ අනුබන්ධ සීසාල් ලෝකී සරියුත් මහ රහතන් වහන්සේ බොහොම ඉක්මන් වුණා. පරමාන රූප කියන්නේ ඒකයි බොහොම ඉක්මන් වුණා. මේ නිෂේධනයත් අරගෙන දැන් මන්තානේ බුත්හාඳු වන්දනවණයට යන පාරේ ඊට පිටිපස්සෙන් බොහොම ඉක්මනින් වැඩම කළා. මේ ඔළුව උසුස බලලා කොයි හරි ඉන්නේ කියලා. මන්තානේ බුත්හාඳු ඒ පාර අන්දවණේ උඩට ගිහිල්ලා උත්තරා ගහක් තිබුණා. ගහ යට මේ ඉඳලා මේ සරියුත් මහ රහතන් වහන්සේ අන්දවණේට වැඩම කළා. වැඩම කරලා ඒ එක ගහක් යට මේ දිවාවිවරණය සඳහා වාඩි වුණා. වාඩි වෙලා ඊට පස්සේ මොකද කළේ? දවල් කාලේ විවේකයෙන් ඉඳලා හවස් වුණාට පස්සේ මේ විවේක සුවයෙන් ඉඳලා නැගිටලා මේ මන්තානි පුත්හාමුදුරුවෝ තැනට වැඩම කළා. වැඩම කළා සතුරු සාමිච්ච කතා කරලා මේ වාඩි වෙලා මේ මන්තානි පුත්හාමුදුරුවන්ට දැන් බුදුහා මේ සරියුත් හාමුදුරුවෝ කතා කරනවා. කතා කරලා දැන් අහනවා මෙන්න මෙහෙම. භගවතිනෝ ආවසෝ බ්‍රහ්මචර්ය උස්සතිති. කියන්නේ බුදුරජාණන් වහන්සේ ළඟද වහන්සේ මහාන වෙලා ඉන්නේ. බුදුහාරංගෙන මහානුනේ කියන්නේ මේ කෙටි තියෙන. එතකොට කියනවා මේ මන්තානි පුත්හාමුදුරුවෝ ඒවම අවසෝති. එහෙමයි මම බුදුහාරංගලා මහානුනේ කියලා. මෙතෙන් තමයි යන්නේ මේ පතවිනි සූත්‍රයේ නියම කාරණාටි. කින්නකෝ ආවසෝ සීල විසුද්ධත්තං භගවති බ්‍රහ්මචර්යං උසති. මේ බුදුජානන් වහන්සේලා බ්‍රහ්මචර්යාවේ යෙදিলা වාසය කරන්නේ සීල විසුද්ධිය සඳහායි. සීල විසුද්ධිය සඳහායි. සීලයෙන් පිරිසිදු වීම සඳහායි. එතකොට මන්තානි පුත්හාමුදුරුවෝ කියන නොහිදාග අවසෝ නෑ එහෙම නෙවෙයි. ඊපස්සේ සරියුත් හාමුදුරුවෝ කිම්පන අවසෝ චිත්ත විසුද්ධත්තං භගවති බ්‍රහ්මචර්යං උසති. එහෙමනම් චිත්ත විසුද්ධිය සඳහා
එහෙමත් නැහැ කියලා කියනවා. එහෙමනම් ditthi visuddhaත්තං ditthi visuddhiය සඳහා එහෙමත් නැහැ කියලා කියනවා. එහෙමනම් කාංකාවිතර විසුද්ධත්තං කාංකාවිතර විසුද්ධිය සඳහාද මේ බුදුජානක මහසීලක ධර්මචර්යාවේදී නොහිදන් ආවොත් නේ කාංකාවිතරණ විසුද්ධිය කාංකාවෙන් සැක දුරු කර ගැනීමේ පිරිසිදුභාවය සඳහා කාංකාවිතරනේ දැන් 16 වදයන් කාංකාවන් ගැන කියනවනේ අටක් තියෙනවනේ බුද්ධාගේ අටතෙන් සැකේ බුද්ධේ කාංකති ධම්මේ කාංකති කියලා මෙතන කියන්නේ 16 වදයන්. කියන්නේ අතන බුද්ධේ කාංකතිනේ ඒවා සාමාන්‍ය වශයෙන් ගත්තාම එතකොට කාංකාවිතර විසුද්ධි මට්ටමට එනකොට ඒ පිළිවෙල සැක නැහැ. මෙතන තියෙන්නේ තමන් පිළිවෙල. අහන්න කෝස්මි, කිල්ල කෝස්මි, කතන්න කෝස්මි මම කියලා කෙනෙක් ඉන්නවද නැද්ද කොහොමද ඊට පස්සේ තිසෝලෝකේ සමනබ්‍රාහ්මණය ඊට පස්සේ මේ කියන මේ සත්‍ය පිළිබඳ අත්මාත්‍රා ඒ අතීත වර්තමාන අනාගත තුන් කාලෙටමයි පිළිබඳ එනවා මම ආයෙ නැවත ඉපදෙයිද අතීතේ හිටියද මොකද 16කට තියෙනවා. එතකොට සෝමනන්සේ කාංකාවිතන විසුද්ධිය අර කලින් කිව්ව දිට්ඨි විසුද්ධිය කියන්නේ දිට්ඨි කියන්නේ අර සහට දෙකක් දෘෂ්ටි දෙතන. දැන් නැත්තම් වෙන දෘෂ්ටි. ඔය නෑ මේ 62ක් දෘෂ්ටියටම අදාළයි මේක. දිට්ඨි විසුද්ධිය කියන්නේ මේ සම්මා දිට්ඨි කියන්නේ සම්මා දිට්ඨි මිච්ඡා දිට්ඨි කියන එකේ මේ මිත්‍යා දෘෂ්ටියෙන් ගිලා සම්මා දිට්ඨිය නැත්තම් දිට්ඨි විසුද්ධිය පිණිසද මහන්නේ කියන්නේ නෑ. ඔය දෙන ditthi visuddhiya කියලා කියත්තාම ditthi visuddhiya කියන්නේ හරි දැකීම කියන්නේ. ඔව් හරි දැකීම ඒ ditthi visuddhiya ඇති වෙන්නේ මෙහෙමයි ditthi visuddhiya ඇති කරගන්න. මේ කද්ද සක්කාය දිට්ඨිය කියලා ඔව් මේ පංචස්කන්ධයේ නාම රූප වශයෙන් බෙදෙනවා. නාම රූප වශයෙන් බෙදලා වෙන් කරනකොට අර දෘෂ්ටිය ඇති වෙනවා. මේකයි. හාමුදුර දැන් එහෙම සැකයක් මම අතීතයේ හිටියද නැද්ද කියලා ඒ කියන්නේ මම කියන එකද එතන ප්‍රශ්නේ නැත්තම් අර ඒකනේ මම කියන මම තමයි එතනදී යා ටිකක් මේ මැලි වෙනවා එතනින් කල්පනා කරනවා මමම කියලා මමමද අතීතේ හිටියේ නැත්තම් මම එහෙම ඉන්න පුළුවන්ද ඊළඟට අනාගතේ මමවද අනාගතේ මේ කොහේ හරි පහළ වෙනවා පහළ වෙන්නේ. එතකොට ඒ වගේ එහෙම මේ එයා කල්පනා කරනවා. කල්පනා කරලා එයාට ඒ තේරුමක් මේ එතන විසඳුමකට එන්න බැරි වෙනවා. එයා ඒතකොට සැක කරනවා මම මේ ගියාත්මේ මෙහෙම හිටියද? මේ ආත්මේ මම මෙහෙම ඉන්නවා. ලබන ආත්මේ මම කොහොම ඉන්නවද? කියලා විදියට තමන් ගැනම තමයි බලන්නේ. තමන් ගැනත් ඊට පස්සේ එයා බලනවා අත්ති ලෝකෝ අත්ති දින්නම් අත්ති උතාන ඔය වගේ දීමේ විපාක තියෙනවා ඒ වගේ මොන කියලා මේ ලෝකයක් කියලා එකක් තියෙනවා පරලෝකයක් කියලා එකක් තියෙනවා එහෙම කල්පනා කරනවා එතකොට මේ කාංකාවිතන විසුද්ධිය තමන් පිළිබඳව තියෙන බාහිර සත්‍ය පිළිබඳව තියෙන ටික පිළිබඳව තමයි ඒක හේතුනේ ටික නැති කරගන්නේ. ඊළාට අහනවා එහෙමනම් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය සඳහා මේ බ්‍රහ්මචර්යාවේදී බුදුදහම වහන්සේ නෑ එහෙමත් නෑ. කිම්පනාවසෝ පටිපදා ඥාන දර්ශන විසුද්ධියත් පටිපදා ඥාන දර්ශන විසුද්ධිය සඳහා පාර කියන ඉක්මත් නැහැ. ඒ පාරහන කින්නකෝ ආවෝ ඥාන දර්ශන විසුද්ධියත් තමයි නැත්නම් ඥාන දර්ශන විසුද්ධිය සඳහා ඒත් නැහැ කියලා කියනවා. ඒක විදිහට විසුද්ධි හතක් ගැන අහනවා
බුදුජානක වහන්සේලා ප්‍රතිචාරය සඳහා සනාසය ඒ අන්තිම තුන පොඩ්ඩක් පැහැදිලි කරන්න. මග්ග ඥාන දර්ශන විසුද්ධිය. මග්ගාමග්ග ඥාන දර්ශන කියන්නේ මග නොමග පිළිබඳව හරි අවබෝධය ඇති කරගන්න. ඊට පස්සේ ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මේ ඥාන දර්ශනයක ඥාන දර්ශනය අවබෝධය කියන එක. ඊට පස්සේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මේ පුරන්නාව පටිපදාව පිළිබඳව අවබෝධය. ප්‍රතිපදාව. අවශ්‍යතාවයක් මාර්ගය. ඔව්. නිවන සඳහා තමන් පුරන්නා වූ මේ ප්‍රතිපදාව පිළිබඳව අවබෝධය ඇති කර ගැනීම සඳහා. අර මේ ඉංග්‍රීසියෙන් තියෙන අඳුර welter of views කියලා. welter of views කියලා. ඒක සිංහලෙන් මම හරියට දන්නේ නැහැ. නිකන් පඳුරක් වගේ views පඳුරක් නැත්තම් පැටලිල්ලක් කියලා අර බුදුහාමුදුර වෙන තැන්වල සඳහන් කරන්නේ. දිට්ඨි ජාලම් කියන්නේ නෑ අර welter of views කියලා. පැටලිල්ලක් වගේ නිකන් views පැටලිල්ලක් වගේ. ඒ දිට්ඨි ජාල කියන එක තමයි කියන්නේ. ඕකේ. ඔය ඒකත් අරකට සම්බන්ධයක් තියෙනවද? හොඳට එතන අර දැන් ඉස්සලා අපි කියපු කාරණාව දිට්ඨියද? නෑ අර ඒක ඔතන තිබ්බ 6 මග්ග ඥාන දර්ශන විසුද්ධිය. බදාන්න. මග්ග ඥාන නෑ ඊට ඉස්සලා අර කාංකාව නෑ දිට්ඨියයි කාංකාව දෙන එක දෙකක්. ඕකේ. හැබැයි ඒතර ඒ දෙකෙන් මේ ඒක අරක තියෙන ඒවා මේකෙත් සමහරට තියෙනවනේ. කාංකාව දෙන එක කියන්නේ තමන් ඒක විශේෂයෙන් තමන් පිළිබඳවයි. ඒ දෙකම completely different දාගන්න. ඒ කියන්නේ අරක තියෙන ඒවා මේකෙත් නැද්ද? එහෙම නෑ. ඕකේ. ඒතර දිට්ඨිය කියන්නේ දැන් නාම රූප ධර්ම බෙදලා දක්වනකොට මේ සත්‍ය පිළිබඳව තිබෙනා වූ නැත්තම් මේ ශරීරය පිළිබඳව තිබෙනා වූ දෘෂ්ටිය නැති වෙනවා. නාම රූප ධර්ම බෙදලා දක්වනකොට මේ දෘෂ්ටි නැති වෙනවා. ඒ කියන්නේ සංඥාසයි රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ වශයෙන් මෙතන මම කියලා ගන්න බෑ කියන්නේ. ඔව්. නේසෝ මම නේසෝ මේ අත්තා කියලා කියන්නේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා. නාම රූප වශයෙන් බෙදලා ගත්තාම කොටසක් නාම කොටසක් රූප. මම කියන්නේ පුද්ගල සංකල්පයක් නැති වෙනවා. සත්‍ය දිට්ඨිය කෙරෙනවා. ඊට පස්සේ අහනවා මේ දැන් මේ අහපුවාම එකකටවත් කොහොමද නැහැ කියලා කිව්වා. සීල විසුද්ධිය සඳහා, චිත්ත විසුද්ධිය සඳහා, ධිට්ඨි විසුද්ධිය සඳහා මේ සඳහාවත් නෙවෙයි කියලා කිව්වා. එහෙමනම් කිමත්තංචරහවසු භවති බ්‍රහ්මචර්යං උසදීති. මොන තේරුමකටද මේ බුදුහාම ළඟ මහාන වෙලා බ්‍රහ්මචර්යාව වෙන්නේ. එතකොට කියනවා අනුපාදා පරිනිබ්බානත්තං ආවසු භවති බ්‍රහ්මචර්යං උසදීති. මම අනුපාදා පරිනිබ්බාන නිර්වාණය සඳහා මේ බුදුන් වහන්සේ විතර බ්‍රහ්මචර්යාව වෙන්නේ වාසය කරන්නේ. පිරිනිවන් පෑම සඳහා අනුපාදිශේෂ පරිනිබ්බාණය සඳහා තමයි මේ බ්‍රහ්මචර්යාව වෙන්නේ. එතකොට අහනවා මේ අනුපාදා පරිනිබ්බාණය කියන්නේ මොකක්ද? සීල විසුද්ධියද, ධිට්ඨි විසුද්ධියද, චිත්ත විසුද්ධියද, ධිට්ඨි විසුද්ධියද, කාංකාවිතන විසුද්ධියද, මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියද, පටිපදා ඥාන දර්ශන විසුද්ධියද, ඥාන දර්ශන විසුද්ධියද. ඔබවද මේ අනුපාදා පරිනිබ්බාණය කියන්නේ. එතකොට කියනවා මේ පුණහවර නෑ එහෙම ඒකක්වත් නෙවෙයි. එතකොට කියනවා එහෙම මේ එකක්වත් අනුපාදා පරිනිබ්බාණය නෙවෙයි නම්
මේකේ තේරුම කොහොමද දැනගන්නේ? තොර පුන්නහාමුදුරුවෝ කියනවා සීල විසුද්ධිංචේ ආවසෝ භගවා අනුපාදා පරිනිබ්බාණං පඤ්ඤාපෙස්ස සඋපාදානං ඒව සමානං අනුපාදා පරිනිබ්බාණං පඤ්ඤාපෙස්ස. සීල විසුද්ධි අනුපාදා පරිනිබ්බාණය කියලා කිව්වොත් උපාදාන සහිත එකක් තමයි මේ අනුපාදා පරිනිබ්බාණය වෙන්නේ. උපාදාන රහිත එකක් මේ පරිනිබ්බාණය. සීල විසුද්ධිය අනුපාදා පරිනිබ්බාණය කියලා කිව්වොත් ඒක උපාදාන රහිතයි. සහිතයි. ඒතකොට උපාදාන සහිත එකක් අනුපාදා පරිනිබ්බාණය වෙනවා. සම්මස්ත අනුපාදා කියන වචනේ කොහොමද? අනුපාදා කියන්නේ එතන උපාද උපාදි කියන්නේ උපාදි කියලා කියන කෙලෙස්. නැත්නම් අපි ග්‍රහණය කර ගන්නවා කියන්නේ. ඔව් දැන් මෙහෙම තියෙනවා. මේ එතනදි කියනවා අනුපාදා පරිනිර්වාණය සෝපදිශේෂ නිරුපදිශේෂ කියලා කියන පරිනිර්වාණ ධාතු දෙකක් තියෙනවා. එතකොට උපදි සහිතයි කියලා කියන්නේ මේ පංචස්කන්ධය සහිතව පිරිනිවන් පානවා. ඒ කියන්නේ මේ පරිනිර්වාණය ලබන්නේ නැත්නම් නිවන් දකින්නවා කියන එක. කියන්නේ මේ රහත් වීම. එතකොට නිරුපදිශේෂ පරිනිර්වාණය කියන්නේ උපදිශේෂයි. ශේෂයක් නැහැ. ඉතුරු වෙලා තියෙන පංචස්කන්ධයක් නැහැ. ඒතකොට පංචස්කන්ධයේ ශේෂව නිවන් අවබෝධ කරගෙන රහත් තත්ත්වයේ රහතන් වහන්සේ කියන්නේ. රහතන් වහන්සේලා මේ පින්වම් පාන නැත්නම් අපවත් වෙන්නේ නැහැ. ජීවත් වෙනවා. නමුත් නිවන් අවබෝධ කරගෙන ඉන්නවානේ. නිර්වාණ සුවය විඳිනවා. එතකොට නිරුපදිශේෂ වෙනකොට අර ඉතුරු ශේෂය නැති වෙනවා. ශේෂ වෙලා තියෙන්නේ ස්කන්ධ පංචකේ විතරයි. ස්කන්ධ පංචකයක් නැති වෙලා පරිනිර්වාණ ධාතු බවට පත් වෙන්නේ. ආයශ දෙවිලා සාමාන්‍යයෙන් අපි කියන්නේ අපවත් වෙන නැත්නම් පිරිනිවන් පෑව කියන ඒ තත්ත්වෙටපත් වෙනවා. එතකොට ඒ අනුපාදා පරිනිර්වාණ කියන්නේ. එතකොට උපදී කියලා කියන්නේ පංචස්කන්ධකේ කන්දේනේ. එතකොට උපදී සහිත ඊළඟට නිරුපදී. උපදී නැතුව. ඒ විදිහට තමයි ඒක ඉන්නේ. එතකොට උපාදානය කියලා කියන්නේ ගන්නවා කියන එක ග්‍රහණය කරගන්නවා අල්ල ගන්නවා කියන එක නෙමෙයි. ඒතකොට සීල විසුද්ධිය විතරක් අල්ලගෙන හිටියොත් මේක උපාදානයනේ ග්‍රහණය කරගෙන ඉන්නේ. සීලයෙන් විතරක් පිරිසිදු වෙලා මේ සීල විසුද්ධිය මේකම තමයි නිර්වාණය කියලා හිතන්නේ. නමුත් ඇත්තට සීලය විතරම නෙවෙයි නිර්වාණය. ඒතකොට සීලේ උපකාරී වෙනව නිවනට. නමුත් තනිකරම සීලය නෙවෙයි නිර්වාණය. ඒකයි කියන්නේ. සම්මිනාසිතට සෝපදිශේෂ. උපදිශේෂ නේ උපදිශේෂ. උපදි කියන්නේ මේ ශරීරය. ශේෂ තාම තියෙනවා. තියෙනවා. කෙලස් නෙවෙයි. මෙතන උපදි කියන්නේ කෙලස් ප්‍රහීන කරලා ස්කන්ධ පංචකේ විතරක් ශේෂ වෙලා තියෙනවා. දැන් මේක අයින් කරලා දැන් මේ ටික අයින් කරන්න බෑනේ. ජීවත් වෙනවා. රූපේ අයින් කරන්න බෑනේ. කොහොමද තාම මැරිලා නැහැ. රහත් වීම තමයි සෝපදිශේෂ වෙන්නේ. පිරිනිවන් පෑම තමයි අනුපදිශේෂ. නිරුපදිශේෂ කියන්නේ. එතකොට මේ නිර්වාණ ධාතු දෙක වෙන් කෙරුවට එක එකක්. නමුත් අර ජීවත් වෙලා ඉන්න හින්දා ඒක වෙනසක් තියෙනවා නේද එහෙම කියලා. දැන් මේ නිරුපදිශේෂ නිර්වාණ පරිනිර්වාණ ධාතු බවට පත් වුණා කියලා කියන්නේ දැන් කුකුසාති රජු, දාරුකීරිය හාමුදුරුවෝ ඒ වගේ අය මොකද උනේ? නිරුපදිශේෂ පරිනිර්වාණ ධාතු බවට පත් වුණා. ඒ කියන්නේ රහත් වෙනත් එක්කම පිරිනිවන් පෑවනේ. දැන් කුකුසාති රජු මේ බුදුහාඳුරන්ගෙන් බණ ඇහුවා බණ අහලා රහත් වුණා. රහත් වෙලා මහාන කරගන්න. මහාන කරගන්න කිව්වට මහානකම ලබා දෙන්න බුදුහාඳුර බැලුවා මෙයා සංසාරේ අටපෙල් කර පූජා කරලා තියනවාද කියලා. ඒ විදිහේ මහානක සම්පදාය දෙන්න පුළුවන් එහෙම කෙනෙකුට නේ. එහෙමත් නෑ. ඒ නිසා දුව සිවුරු පිළිකර හොයාගෙන ඉන්න මහාන කරන්න කියලා. මොකද මෙයා පින් කරලා නෑ මේ අටපෙල් කර පූජා කරලා නෑ සිවුරක් එව්ඩියෙන් ලැබෙන්නේ. ඒ නිසා හොයාගෙන ඉන්න කිව්වම මෙයා හොයාගෙන ගියා. එහෙම හොයාගෙන යනකොට රහතන් වහන්සේ කෙනෙකුට රහත් වුණාට පස්සේ ගිහියෙක් හැටියට ජීවත් වෙන්න පුළුවන් දවස් 7යි. මොකද ඒ දවස් 7 ඇතුළත සිවුරු පිළිකර හොයාගෙන ආවොත් මහාන වෙලා ඒ රහත්කම රැකගෙන ජීවත් වෙන්න පුළුවන් ටික කාලයක්. එහෙම නැත්නම් පිරිනුවම් පාන වෙන දවස් 7කින්. ඒ නිසා ඒ පිරිනුවම් පාන මොනවා හරි හේතුවක් කියනවා.
ඉතින් ඒ විදිහට දැන් දාරුචීරිය හාමුදුරුවන්ටත් එහෙම යන්නේ. ඒ පිළිග සිවුරු පිළිගල හොයාගෙන ගියා. එහෙම යනකොට හරකෙක් ඇවිල්ලා නම මේ අප්පිරිනවා කියලා. එහෙම පිරිනවම් බාලා පාරායිනේ වැටලා තියෙනකොට හාමුදුරුවන්ට කිව්වා අර වැටලා ඉන්න තැනත්ත අරගෙන එන්න ආදාහනය කරන්න. මෙයා මේ රහත් වෙච්ච කෙනෙක්. එතෙන්දී අනිත් හාමුදුරුවෝ මේ හාමුදුරුවෝ රහත් උනේ කොයි මෙයා බගිලාද රහත් උනේ. ඉතින් එතෙන්දී කියනවා මේ අද මම පිට පාත යනකොට පාරේදී තමයි මෙයා බණ අහලා රහත් උනේ. ඉතින් කියන්නේ පාරේදී බණ කියන බණ බොහොම පොඩ්ඩයි. පොඩි බණක් අහලා මෙයා එහෙම රහත් වුණාද කියලා. එතෙන්දී කියනවා බණ පොඩ්ඩ වුණා. එයා හරියට ඇහුවොත් ඒ පිළිබැද්දොත් එයාට ඒක රහත් වෙන්න බාධාවක් නෙමෙයි කියලා. ඊට පස්සේ ගෙදරකින් අඩක් ඉල්ලගෙන ඇවිල්ලා ඒක තියලා අරගෙන ඇවිල්ලා ආදාහනය කරලා බුදුහාමුදුරුවෝ කියනවා මෙයා මේ ධාතු අරගෙන චෛත්‍යයක් හදන්න. තූපයක් හදන්න. මෙයා වන්දනාමාන කරන්න එහෙම කරන්න සූසි කෙනෙක් කියලා. රහතන් වහන්සේ කෙනෙක්. කියන්නේ වගේ නිර්වාණය වෙනස් වෙන්නේ එහෙම නිර්වාණ ධාතු දෙක. උපදි සහිත නිරුපදි සහිත තියෙන්නේ. ඊළම ධර්මයක් නෑ දාර්ශනික දිත්තේ ඉතින් ඒක එහෙමනේ වැරදි අදහසක් නේ අරගෙන හිටියේ මම රහතන් වහන්සේ කෙනෙක් කියලානේ. වැරදි දෘෂ්ටියක් තිබුණේ. ඒ දෘෂ්ටියෙන් ගැලවෙන්න යත් එක්ක අර එකට මහන්කම් කරපු ගොඩක් අය හිටියේ 5 දෙනෙක් 7 දෙනෙක් හිටියනේ. ඉතින් එක්කෙනෙන්නේ දිව්‍ය ලෝකේ ඉඳලා තිබුණා තාම රහත් වෙලා නැහැ. ගුරුවරට මේ හිතාගෙන ඉන්නේ කියලා. බුදුහාමුදුරුවෝ කියන කෙනා නහවල් දැන ඉන්නේ කියලා. ඒ බුදුහාමුදුරුවෝ කියන වචනේ අහනකොටම මෙයාට ලොකු සතුටක් ඇති වුණා. ඒ සතුටත් එක්ක බුදුහාමුදුරුවෝ හොයාගෙන ඉවෙලෙම ගියා. ඉතින් යොදුන් 60ක් දවසේද එක දවසින් ගියා කියනවා. උදේ පටන් ගත්ත එක හැන්ද වෙනකොට ජේතවනාරාමයට ගිහින්. හැන්ද වෙනෝනේ පහුවෙන් උදේ වෙනකොට හැන්දේ පටන් ගත්ත එක. ඒ ගමන් විලාවක් මොනවත් මෙයා බැලුවේ නැහැ බණ අහන්නයි ගියේ. ඒ ගිහිල්ලත් බුදුහාමුදුරන්ට මේ අනිත් හාමුදුරුවෝ ඒ බුදුහාමුදුරුවෝ පිටපාතේ වැඩලා මේ වෙලාවේ බණ කියන්නේ නැහැ. එනකන් ඉන්නේ කියලා. එවනාට මෙයා කිව්වා නෑ නෑ මම බුදුහාමුදුරුවෝ ගාන යනවා. කියලා බුදුහාමුදුරන් ළඟට ගිහිල්ලා බුදුහාමුදුරන්ට බණ කියන්නේ කියලා කිව්වා. බුදුහාමුදුරුවෝ බණ කිව්වේ නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වේ මේ දැන් මම පිටපාතේ යන වෙලාව දැන් මට බණ කියන වෙලාවක් නෑ කියලා. එතෙන්දී නා කියනවා නෑ බුදුහාමුදුරුවෝ දැන් බුදු වෙච්ච කෙනෙක්. මම මේ තාම රහත් වෙලා නැහැ. බුදුහන්ට කරන්න වැඩ මොනවත් නැහැ ඔක්කොම කරලා තියෙනවා. නමුත් මට තව ගොඩක් වැඩ කරන්න තියෙනවා. මම තාම රහත් වෙලා නැහැ. ඒකින්ද මේ මගේ ජීවිතේ කොයිලා ඉඳ තියන්නත් බෑ බුදුහන්ගේ ජීවිතේ කොයිලා ඉඳ තියන්නත් බෑ. අපි දෙන්නයි කවුරු හරි මරුණොත් දෙන්නටම වැඩක් නැති වෙනවා. ඒකින්ද මට බණ ටිකක් කියන්න කියලා ඒ විදිහට බුදුහන්ට කිව්වා. බුදුහන් රේ ප්‍රතික්ෂේප කරා. තුන් සැරයක් කිව්වට වදලා මෙයාට ගමන් මිරිසක් නැති වෙලා බණ අහන්නත් හිත මේ නැමිලා දැන් බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරනවා දැන් මෙයාට මේක අහන්න ඕන. එහෙම ඉන්න වෙලාවට තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. හොඳටම නුවණ මෝරාගෙන ආවට පස්සේ බණ අහන්නම හිත මේ මාතෘකාර කලබලකාරී තත්ත්වේ නැති වෙනවා. එහෙම කිව්වම කියපු ගමන් මෙයාට වැටුණා. ඒක බුදුහාමුදුරුවෝ වණ කිව්වා. හාමුදුරුවෝ මේ මම දැක්ක මේ chain of wisdom කියලා මේ ડોකියුමන්ටරි එකේ මේ සිඩ්නි වල ඉන්න හාමුදුරුවෝ කෙනෙක් පන්සලක් හදලා තායිලන්ත හරි බර්මා හරි ගිහිල්ලා මේ අර රහතන් වහන්සේලාගේ මොකද හඳුර කියන්නේ? ඔව් ධාතු ඒවා අරන් එනවා. ඒකේ කන්ටෙන්ට් එක තියෙන නිකන් pebbles වගේ. නිකන් අර මේ shiny ඒක orange පාට නිල් පාට ඒ වගේ නිකන් pebbles වගේ shiny stones වගේ. ඉතින් ඒ අනිත් එක ඒකේ ડોකියුමන්ටරි එක කියනවා ධාතු වතුර දැම්මම ඔක්කොම එකතු වෙනවලු. එකතු වෙලා පාවි යනවලු. ඉතින් ඒක ඒ ධාතු වල හැටිද ඒ? එහෙම නෑ. ක්‍රිස්ටල් නෑ ධාතු වල. නෑ තායිලන්තේ ගොඩක් දුරට දැන් අර හාමුදුරුවනේ ගොඩෝ මේ කවුද? ඒ තායිගේ හාමුදුරුවනේ කියන්නේ වෙනින් හාමුදුරුවනේ. නමුත් ඒ හාමුදුරුවෝ කියන තායිලන්තේ හරියට ධාතුන් වහන්සේලා තියෙනවා. නමුත් එයා පිළිගන්න සූදානම් නැහැ. ඒක පිළිගන්න සත්‍යයක් නෙමෙයි යා කියන්නේ. කියන්නේ තායිලන්තේ වගේ මේ පින්නින් කරනවා. ඒගොල්ලෝ ගොඩාක් ඒවට කැමතියි. එයා නිකන් බාහිර මේකත් එක්ක ඒගොල්ලෝ හොගාදුරට ආමිස නෑ අපේ අර අපි පණිදාරු පෙරිය මේ සර්වඥ ධාතු. එතෙන්දී ඒගොල්ලන්ට ඒ ධාතුන් වහන්සේ ගැන පැහැදිලි අදහසක් නැහැ. දැන් ලංකාවේ මිහින්තලේ රජමහාවිහාරයේ පොළොන්නරුවේ සොරස්මස්ථානයේ මේ ධාතුන් වහන්සේලා දෙනමක් පූජා කරලා තියෙනවා තායිලන්තයේ ධම්මකායයෙන් පන්සලට. ඉතින් කැමරාවල් ගෙනල්ලා ප්‍රදර්ශනය කරා.
ඊට පස්සේ දැන් ඒගොල්ලන්ගෙන් අපි අහුවහම ඔයගොල්ලෝ මේ ධාතුන් වහන්සේලාට මොකද කරන්නේ කියලා. තාම නැතුළු මොකද කරන්නේ කියලා සමහරවිට ආවෝ ලංකාවටත් යන්න පුළුවන් මේ. ලංකාවට ගෙනින් දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ වටිනාකමක් ඒගොල්ලන්ට එච්චර නැහැ. දැන් ඒගොල්ලන්ට ඒක අගයක් නැහැ. මේ නැත්නම් මේ කොහොමද මේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත ලොකෝගෙන් ප්‍රදර්ශනය කරලා ඊට පස්සේ තමයි ගොඩාක් ගෙනියනවා නම් ගෙනියන්නේ කියලා. මේ වගේ මතයක් තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. ධාතුන් වහන්සේලා කියලා අපි වගේම ලොකුවට ගෞරව කරන්නේ නැහැ. අපේ වගේ ඒ කියන්නේ නියම සර්වඥ ධාතුන් වහන්සේලාට අපි ගෞරව කරනවා වන්දනාමාන කරනවා. නමුත් ඒගොල්ලන්ගේ අර ධාතු බහුලතාවයක් තියෙන හින්දා ඒ රහතන් වහන්සේලාගේ ධාතු කියලා ගොඩාක් ඒ තියෙන හින්දා ඒගොල්ලන්ට ඒක නිකන් සාමාන්‍ය දෙයක් විතරයි. ඒ වගාදරට ඒ වර්ණවත් කිරීම අරෝමේ ඒගොල්ලෝ හැම දෙයකටම කැමතියි. කෑමක් ගත්තම විතර උනත් ඒගොල්ලෝ පාට කරලා එක එක පාට වලින් හදලා කෑම හදලා තියන්නේ. එහෙම ඒගොල්ලෝ කරන්නේ බාහිර පෙන්නුම් කරන දේ ගොඩක් කැමතියි ඒක. ඒක නියම ස්වභාවය ඒගොල්ලෝ කල්පනා කරන්නේ. අපිට ඒව ඇත්තටම ඒව ඇත්ත ඒවද? එහෙම පේන තියෙන්නේ shiny stones වගේ. හඳුන? ඒකම වෙන්න බෑ එහෙම ධාතුන් වහන්සේලා වැඩිම. මොකද ධාතුන් වහන්සේලා කියන්නේ මොනවද? බෝන්ස් නේ ඇටනේ නේද? එතකොට ඉතුරු වෙන කොටස බොහොම සුළු ප්‍රමාණයක් එක වර්ණයක් වෙනවානේ. සාමාන්‍ය මිනිස්සෙගේ මේ ආදාහනය කරා නැත්නම් ශේෂ වෙන කොටස් අපිට දැක ගන්න පුළුවන් එක පාටක් තියෙනවා. නැත්නම් ඉතින් ෂයිනි විදියට එහෙම තියෙන බෑ. යනවා ඒක ආටිෆිෂල් මොනවා හරි වෙනවා. නැත්නම් ඒ ෂයිනින් එකක් ගන්න එහෙම පොලිෂ් කරලා මොනවා හරි කරන්න ඕනේ. අනික පාට ඒව වෙන්නම බෑ. කවුරුත් රහතන් වහන්සේලා පාට ඉන්නේ නැහැ. මේකනේ කහ පාට නේ ලා කහ පාට ලා සුදු පාට නේ නේද? එහෙම නෑ. එහෙම වෙනවනේ මොනවා හරි ජේම්ස් වර්ග මොනවා හරි එහෙම එකක් වෙනවා. මුගලන් මහරහතන් වහන්සේ විතරයි නිපාතේ නිපාතේ ඒක කළු. ඒ කියන්නේ කොහොම ඩාර්ක් කළු එක නිල් පාට වගේ ඒ කියන්නේ කළු එකේ දෙකක් තියෙනවනේ එකක් බලන්න ප්‍රියමනාප එකක් තියෙනවා. ඊට අප්‍රියම එකක් තියෙනවා. ඒක ඩාර්ක් නේ සාමාන්‍ය. ඒ පැය එතකොට තද කළු පාට නිල් කියලා කියනවා. ඒක මොකද්ද ආරෝපණය කිරීමන්නේ. කියනහම කැලමක් උනම නිල්ලා කියලා. ඒකනේ ඒකනේ ඔලි. ඒක ලෙවල් මාසේ නිල්ලාන්නේ. ඕක ගාවයි. සූත්‍රයට යන්නේ. මේ කතාවට ගියා. නම යමාර වෙලා. මොකද කරන්නේ? ටිකක් තියනවා නම් ඉවරයි. ගොඩක් තියෙනවා. ටිකයිනේ. ටික දෙකක් තියෙනවා. එහෙමද? මේ කියන්නේ දැන් ඒකට මේකක්වත් අනුපාදා වර්ණිබ්බානේ දෙන්නේ. මොකද සීල විසුද්ධිය අනුපාදා වර්ණිබ්බානේ නම් උපාදාන සහිත කෙනෙක් තමයි මේ නැත්නම් උපාදාන සහිත දෙයක් තමයි අනුපාදා වර්ණිබ්බානේ වෙන්නේ. ඒතකොට ඔය හැම එකක්ම ගැන සඳහන් කරලා ඊළඟට කියනවා අඤ්ඤත්‍රිය ආවසෝ ඉමේ ධම්මේ අනුපාදා පරිනිබ්බාන අභවිස්ස. මේ විසුද්ධි හතෙන් බැහැරව අනුපාදා පරිනිබ්බාණි වෙනවා නම් පුදුජනෝ පරිනිබ්බාණි. එහෙනම් පුදුජනෙක් පිරිනවපා. පුදුජනෝ ආවසෝ අඤ්ඤත්‍රිය ධම්මේ. පුදුජන පුජිනා මේ කියන විසුද්ධි හතෙන් බැහැරයි. ඊට පස්සේ කියනවා තේනහවස උපමන්දේ කලිස්සාන. මම උපමාවක් කියන්නම්. උපමාවෙනුත් කෙනෙකුට යමක් අවබෝධ කරගන්න පුළුවන්. මේ පසේනදී කොසල රජුන්ට සවැත්තුර ඉන්න කොසල රජුන්ට සාකේත නුවර යම්කිසි බොහොම ඉක්මන් කටයුත්තක් තියෙනවා. එතකොට සවැත් නුවරත් මේ සාකේත නුවරත් අතර හොඳට හික්මවපු මේ අස්වැයන් දාපු රත හතක් තියෙනවා. තැන් වල තියලා. ඊට පස්සේ මේ පසේනදී රජුරෝ මේ සවැත් නුවර මේ අන්තක්පුරේ නික්මිලා
මුලින්ම පළවෙනි රතේ ළඟට යන්නේ. පළවෙනි එකෙන් දෙවෙනි එකට යනවා. දෙවෙනි එකෙන් තුන්වෙනි එකට. තුන්වෙනි එකෙන් හතරවෙනි එකට. හතරවෙනි එකෙන් පස්වෙනි එකට යනවා. පස්වෙනි එකෙන් හයවෙනි එකට. හයවෙනි එකෙන් හත්වෙනි එකට යනවා. එහෙම රතෙන් රතේට යන්නේ. එක රතේ යන්නේ නැහැ. හත්වෙනි රතෙන් තමයි අර සාකේත නුවර ඇත්ත ඇතුළු වෙන්නේ. එතකොට එතන ඉන්නේ මේ මිත්‍රයෝ ඇමතිවරු නෑදෑයෝ අහුවොත් මේ රටේන්ද ආවි සවැත් නුවරට ආවේ කියලා. හරින රජුල කියන්නේ නෑ. මේකෙන් මේ ආවේ. රට හතක් නේ. මං ආවේ පළවෙනි එකකින් දෙවෙනි එකට ආවා. දෙවෙනි එකෙන් තුන්වෙනි එකට ආවා. ඒ විදිහටයි මං ආවේ කියලා. පළවෙනි රටෙන් දෙවෙනි එකට ආවට පස්සේ පළවෙනි රටේ අත්හරිනවා. මේ පළවෙනි ඉන්නේ ඒකයි. එහෙමයි ආවේ කියලා. අන්න ඒ වගේ ඒ වේ කාව සීල විසුද්ධිය ආවදේ චිත්ත විසුද්ධිය අත්තා. සීල විසුද්ධිය තියෙන්නේ චිත්ත විසුද්ධිය සඳහා. චිත්ත විසුද්ධිය තියෙන්නේ ධිට්ඨි විසුද්ධිය සඳහායි. ධිට්ඨි විසුද්ධිය කාංකාවිතන විසුද්ධිය සඳහා. කාංකාවිතන විසුද්ධිය මේ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය සඳහා. මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය පටිපදා ඥාන දර්ශන විසුද්ධිය සඳහා. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය තියෙන්නේ ඥාන දර්ශන විසුද්ධිය සඳහා. ඥාන දර්ශන විසුද්ධිය තියෙන්නේ අනුපාදා පටිච්චසමුප්පාද සඳහා. එතකොට ඔහොම පැහැදිලි කරාට පස්සේ මේ සරියුත්හාරුව පුණ්‍යවන්තරිකුත්හාරන්ට කියනවා දැන් සතුටු වෙලා මේ කෝනාමෝ ආයස්මා කතංච පන ආයස්මන්තං සත්‍යාචාරී ඥානන්ති. වහන්සේ කවුද? මේ සත්‍යාචාරී මහාසේලා වහන්සේ හඳුන්වන්නේ කොහොමද? එතන කියනවා පුන්නෝති කෝ මං ආවසෝ නාම. මගේ නම නම් පුන්න. මන්තානි පුත්තෝතිච්ච පනමම් සත්‍යාචාරී ඥානන්ති. මන්තානි පුත්ත කියලා දන්නවා කියලා. එතකොට කියනවා මන්තානි පුත්ත කියන්නේ අම්මගේ නම. මන්තානි නෙමෙයි. එතකොට කියනවා මේ සරුත්හාරෝ හරිම පුදුමයි. බොහෝම සුතව ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් මේම බුදුජානක මහසීගේ ශාස්ත්‍ර ශාසනය දන්න කෙනෙක් එක්ක මේ විදිහට මේ ගැඹුරු ප්‍රශ්නයක් මේ විදිහට විමසලා සාකච්ඡා කරන්න ලැබීමේ ලොකු ලාභයක්. ඒ වගේ මේ සම්ප්‍රක්‍මචාරින් වහන්සේට ලොකු ලාභයක්. මේ මන්තානි පුත්හාරු ආශ්‍රය කරන ලැබෙනවා නම් ඒ හැම දිනාටම ලොකු ලාභයක්. මේවා චේලන්දු කියන විදිහේ සම්ප්‍රක්‍මචාරී ආශ්‍රමන්ත පුණ්ණ මන්තානි බුද්ධනාමධාරන්ත මේ කියන්නේ සරියුත්හාමුදුරුවෝ කියනවා පුන්න මන්තානි පුත්හාමුදුරුව මේ දෝල් සූලුවකින් උනත් මේ පරිහරණය කරන්න ලැබෙනවා නම් දකින්න ලැබෙනවා නම් සේවනය කරන්න ලැබෙනවා නම් ඊයත්තන්ට ලොකු ලාභයක්. ඊට පස්සේ මෙහෙම කිව්වට පස්සේ පුන්නමන්තානි පුත්හාමුදුරුවෝ සරියුත්හාරන් අහනවා දැන් දෙන්නට දෙන්න දන්නේ නැහැ කවුද කියලා. සරියුත්හාරන් අහන කෝනාමෝ ආයස්මා කතංචපන ආයස්මන්ත සතරම්චාරී ඥානන්ති. වාසී නාම මොකද්ද අනිතෝ හඳුනන්නේ කොහොමද කියලා. උපතිස්සෝති කෝමී ආවසෝ නාම මගේ නම උපතිස්ස. සාරිපුත්තෝතික පන මං සතරම්චාරී ඥානන්ති. සාරිපුත්ත කියලා සතරම්චාරී මහසෙලා කියනවා.
එතකොට කියනවා සත්තු කප්පේන වතකරනෝ බොහෝ ශාවකේන සද්දින් මන්තේ මානෝන ඥානිම්ම ආයස්මා රාජපුත්‍රෝ බුදුරජාණන් වහන්සේ වගේ ශ්‍රාවකෙක් සමග මේ තරම් වෙලාවක් මේ කතා බහ කළත් මේ සරියුත් හාමුදුරුවෝ කියන එක ඔබ දන්නේ සචේහි මයං ඥානෙයම් ඉතින් මම මේ සරියුත් හාමුදුරුවෝ කියලා දැනගෙන තිබුණා නම් ආයස්මා සාරිපුත්තෝදී එත්තකම්මිනෝ ලප්පටි බාදෙයි එහෙම දැනගත්තා නම් මේ කියන කතාව නැත්තම් මේ කියන උපමාවක් මට මගේ ඔළුවට එන්නේ. ඒකයි කියන්නේ. මේ සරියුත් හාමුදුරුවෝ කියලා දැනගත්තා නම් මට මේ විදිහට කතා කරන්න බෑ. සරියුත් හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ වගේ කෙනෙක්. ඔව්. ඒ නිසා එහෙම කියනවා මේ බුදුහාමුදුරුවෝ වගේ ශ්‍රාවකෙක්. ගෞරවය නිසා මේ කියන බණ මට අමතක වෙනවා කියන එක කියන්නේ. ඒ කියන්නේ දැන් එතන උගන්වනවා වගේ විදිහකටනේ කිව්වේ නේද? එහෙම කියන්නේ. මතන්න කෙනෙකුට කියලා දෙන විදිහ තමයි මේ සරියුත් හාමුදුරුවෝට කියලා දුන්නේ මන්තානේ බුදුහාමුදුරුවෝ. සරියුත් හාමුදුරුවෝ කියන්නේ බොහොම ඉහළින් බණ දන්න කෙනා. ඉතින් මේ වගේ සරියුත් හාමුදුරුවෝ නොදන්න කෙනෙක් විදිහට මන්තානේ බුදුහාමුදුරුවන්ට එක කතා කරන්න තියෙන ආසාව තමයි මේ ඇහුවේ ප්‍රශ්න. නෑ ඒ බව හැංගෙව්වෙත් නෑනේ ධර්මයේ යනකොට ඉතින් කොච්චර නියතමානී ඉතින් කියනවා ඉතින් බොහොම ආශ්චර්යයක් බොහොම අద్భుත දෙයක් මේ සුතවත් ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයේ ශාසනය දැනගන්නා වූ මේ සරියුත් මහ රහතන් වහන්සේ එක්ක මේ තරම් ගැඹුරු ප්‍රශ්න අහලා මේ විදිහට මේ සාකච්ඡා කරන්න ලැබීම හරිම ලාභයක්. ඒ වගේ මේ වගේ සප්‍රඥාචාර්ය මහසී කෙනෙක් ආශ්‍රය කරන දකින්න ලැබෙන එකත් බොහොම ලාභයක් කියලා. ඊට පස්සේ ඔය විදිහට දින්නට දෙන්න ඉතින් ප්‍රශංසා කරගත්තා. ඉතින් මේ දෙන්නාම මේ තම තමන් වහන්සේලා කරපු මේ ධර්ම සාකච්ඡා පිළිබඳ ලොකු සතුටක් ඇති කරගත්තා කොහොමද? මේ දෙන්නා වහන්සේම තමන් වහන්සේ කවුද කියලා හැබැයි දැන් සරියුත් හාමුදුරුවෝ දන්නා මේ කවුද කියලා. කිව්වනේ අන්තරේ උත්හාරු කියලා. අන්තරේ උත්හාරු දන්නේ මේ සරියුත් හාමුදුරුවෝ. මන්තානේ පුත්හාඳුර 80 මහා ශ්‍රාවකයන්ගෙන් මන්තානේ පුත්හාඳුර මන්තානේ පුත්හාඳුර උගදරට අල්පේච්ඡතාවයේ අල්පේච්ඡතාවයේ යෙදෙමින් ඒ විදිහටම අනෙක් අයට අනුශාසනා කරනවා අවවාද කරනවා එහෙම යෙදෙන්නේ. අවසන් සම්මාන සූත්‍රේ නම මොකක්ද? රත විනීත සූත්‍රය. රත විනීත කියන්නේ ඉක්මෝපු අශ්‍රයන් යතු රත කෙනෙක් රත හතකින් යන්නේ නිසා රත හතේ උපමාව තමයි ඒ උපමාව මාර්ගයේ තියෙන්නේ. සත්‍ය විසුද්ධිය වලින් කියන්නේ අන්තිමටම ඥාන දර්ශන විසුද්ධියට යන හැටි සීල විසුද්ධිය. ඥාන දර්ශන විසුද්ධිය ධම්මචක්කය කියන්නේ අන්තිමට ඥානංච ප්‍රේමමාන දර්ශන මුදපාදී අකුප්පාමේ චේතෝ විමුක්තිය කියලා. අනේ ඥාන දර්ශන විසුද්ධිය තමයි ඔය කියන්නේ. චේතෝ ඒතර ආශ්‍රම ශ්‍රාවකෙක් නේද? ආවිකේ අසෝම ශ්‍රාවකෙක් තමයි. දස පාරමී සඳහන් වෙන්නේ සූත්‍රයකද නැත්නම් ජාතක කතාවලද? දස පාරමී කියන මෙහෙම. එතනදී බෝධි සම්භාර ධර්ම කියලා කියන්නේ. බෝධිය මුහු කරන ධර්ම කියලා බුදු බව මේ මුහු කරන නැත්නම් බුදු බව සම්පූර්ණ කරගන්නට උපකාරව කරන ධර්ම හැටියට
එතෙන්දී කියනවා ඒ දසපාරමී ඒකෙදි අන්තර්ගත වෙනවා. ඉතින් මේ බුද්ධ කාරක ධර්ම කියලා කියන්නේ බුදු බව කරගෙන ධර්ම කොටස. එතෙන්දී ජාතක කතාවල සඳහන් වෙනවා. දැන් මේ සඳහන් වෙන මේ අපි කියමු ශාන්තිවාදී ජාතකයේ කාන්ති පාරමිතාව ගැන කියලා තියෙනවා. ඊළඟට සීලවනාගරාජයේ කතාව වෙන්නේ සීල පාරමිතාව ගැන කියනවා. ඒකට ඒ වගේ ජාතක කතාවල ගොඩාක් විස්තර කරනවා ඒ බුදුහාමුදුරුවෝ බෝසත් කාලේ කොයි විදිහටද මේවා පිරුවේ කියලා. පාරමී පිරුවේ කියලා. සුමේධ තාපසතුමා නියත විවරණ ලබා ගත්තට පස්සේ කියන්නේ මම මොනවද කරන්නට ඕන කියලා බැලුවයි කියලා. එහෙනම් බලලා ඊට පස්සේ අදක්කි සකතන් సంతානේ පටමන් දාන පාරමී. තමන්ගේ චිත්ත සංතානේ පස්සිතට වැටුණා මම මොකද කරන්නට ඕන පළමුවෙනි එක තමයි දාන පාරමිතාව සම්පූර්ණ කිරීම. ඒතකොට බුදු බව ලබන්නට මුලින්ම කළ යුතු දාන පාරමිතාව සම්පූර්ණ කිරීම. ඒතකොට එහෙම දැකලා ඊට පස්සේ තමන්ගේ වස්තුව සියල්ලක්ම දන් දී. මේ දොරවල් ඇරලා ගබඩාවල් ඇරලා ඕන කෙනෙකුට අරන් යන්න කියලා ඔක්කොම දීලා. ඊට පස්සේ වනගත වෙලා භාවනා කරා කියලා කියන්නේ එහෙම. ඒකෙන් දාන පාරමිතාව මේ සම්පූර්ණ කළද ඊළඟ එකට ගියේ නැත්නම් ඔක්කොම එකට එකට යනවා. එහෙනම් පරිපූර්ණ කරනවා සම්පූර්ණ කරනවා. ඉතින් එකක් ප්‍රධාන වෙනවා. දැන් දාන පාරමිතාව ගන්න දෙනකොට ඒ හැම දෙයක්ම දෙනවා. ඒකට ඒ පාරමී සම්පූර්ණ කරනකොට බුදු වෙන නම් ආකාර 30කට පාරමිතාව සම්පූර්ණ කරනවා. දස පාරමිතාවල් ආකාර 30කට. සමතේ සප්‍රාපාරමී කියන්නේ එහෙම. පාරමී 30ක් වෙනවා. එතකොට දාන පාරමිතාව කොටස් 3කට බෙදෙනවා. එතකොට දාන පාරමිතාව, දාන උපපාරමිතාව, දාන පරමත්ත පාරමිතාව කියලා කොටස් 3ක් වෙනවා. එතකොට මේ කොටස් 3 සම්පූර්ණ වෙන්නේ දාන පාරමිතාව සාමාන්‍යයෙන් අපි දෙන ඔය දාන දුගී මගී අයට, හාමුදුරුවන්ට ඒ ඔක්කොම දෙන දාන එක. ඊළඟ උපපාරමිතාව වෙනකොට ඒක ඊට වැඩි ඉහළට යනවා. ඒක අවශ්‍යතාව ටිකක් ගැඹුරු වෙනවා. එතන තමයි ඔය ශරීරයේ කොටස් දෙන්නේ. ලේ දන් දෙන එක, ඇස් දන් දෙන එක, ඉස් දන් දෙන එක මේ කොටස් දෙන එක. ශරීරයේ කොටස් ඒක දාන පාරමිතාවෙන් ටිකක් එහාට ගිහින් එක. උපපාරමිතාව. දැන් පරමත්ත වෙනකොට මුළු ජීවිතේම දන් දෙන්නේ. ජීවිත පූජා කිරීම ජීවිතේදීම පරමත්ත. එතනින් එහාට නෑ ඒක පරමත්ත එහාට නෑ. ඒකට ඔය කොටස් තුන තමයි දාන පාරමිතාව, දාන උපපාරමිතාව, දාන පරමත්ත පාරමිතාව. සීල පාරමිතාවත් බුදුන් අනිවාර්යයෙන්ම පරමත්ත. පස්සේ බුදු වෙන්න 20 පාරමී විතරයි ඕන. සම්මා සම්බුද්ධ වෙන්න පාරමී 30ක් සම්පූර්ණ වෙන්න ඕන. පස්සේ බුදු කෙනෙක් වෙන්න පරමත්ත පාරමිතාව ඕනේ. ජීවිත පූජා කරන්න ඕනේ, ජීවිතේ පරිත්‍යාග කරන්න ඕනේ නෝ. දාන පාරමිතාවයි, දාන උපපාරමිතාවයි ඇති පස්සේ බුදු කෙනෙක්. ඒකට ඒක මතයි පස්සේ බුදු කෙනෙකුට මේ තව කෙනෙකුට ධර්මය අවබෝධ කරගැනීමේ හැකියාව නැහැ. බණ කියලා කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න හැකියාව නැහැ. තමන්ට ධර්මය අවබෝධ කරගන්න ඕනේ. ඒතර රහතන් වහන්සේලාට දසපාරමිතාව විතරක් ඒ කියන්නේ පස්සේ බුදු වරුන් රහතන් වහන්සේලාට වඩා උසස්. ඒ කවුරු මම අවබෝධ කරගන්න. රහතන් වහන්සේලාට කවුරු හරි කෙනෙක් මඟ පෙන්නන්න. පස්සේ බුදු වරුන් කවුරුවක් මඟ පෙන්නන්න ඕනේ තමන්ටම මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ධර්මය දෙන්න බෑ. දෙන්න බෑ. තව කෙනෙකුට රහතන් වහන්සේලාට පුළුවන්. ඕනේ නැහැ බුදු පසේ ඔව් ඒක බලන්න ඕන. පස්සේ බුදු ඕන තරම් පහළ වෙන්න පුළුවන්. බුදුගේ දැන් සම්මා සම්බුද්ධ කෙනෙක් බුදුවරු දෙදෙනෙක් එක සැරේ පහළ වෙන්නේ නැහැ. සම්මා සම්බුදුවරු එක නමයි පහළ වෙන්නේ. පස්සේ බුදුරයන් වහන්සේලා සම්මා සම්බුද්ධ පස්සේ බුදුවරු නම් ඕන තරම් පහළ වෙනවා 500,000 පහළ වෙනවා. එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණ කාලෙම පහළ වෙනවා. නෑ නෑ එහෙම නෑ. පස්සේ බුදුවරුන්ට එහෙම කාලයක් නෑ. සම්මා සම්බුදු කෙනෙක් ඉන්නකොට පස්සේ බුදු කෙනෙක් පහළ වෙන්නේ නෑ. සම්මා සම්බුදු කෙනෙක් ඉන්නකොට ඒ සම්මා සම්බුදුහාමුදුරුවෝ ඇතුළේ ඒ ශාසනය පවතින. ඒ ශාසනය පිරිහුණාට පස්සේ පරිබාහිරව වෙනත් කාලවල වල පස්සේ බුදුවරු පහළ වෙනවා. එතකොට මේ පස්සේ බුදුවරු
මේ පහළ වෙන සමහර වෙලාවට මේ සම්මා සම්බුදුවරු වගේ එච්චර මේ ගොඩක් කාලයක් කැප කරන්න ඕනේ නැහැ. මේ කාලයක් අවශ්‍යයි. දුකෙන් පහළ වෙන කාලයක් කියන නිසා දෙන්න අවශ්‍ය නැහැ නේද? මිනිස්සු කොහොම හිටියත් ප්‍රශ්නයක් නැහැ නේද? පස්සේ කවුරුත් දන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ? දන්නවා. පස්සේ බුදුරජාණන් වහන්සේ නම වැඩම නෑ පස්සේ බුදුර හුඟා දුරට වනගත වෙලා කියන්නේ ගන්ධමාන පර්වතයේ තමයි වැඩ ඉන්නවා කියන්නේ. ඒ ආශ්‍රය කරගෙන තමයි හිමාල පර්වතයේ ගන්ධමාන පර්වතයේ කියන්නේ මේ ආශ්‍රය තමයි වැඩ ඉන්නේ. මිනිස්සු දන් දෙනවා. මිනිස්සු දන් දෙනවා. සමහර වෙලාවට ගමේ පන්සලක් හදලා පස්සේ බුදුහාමර නාටකගෙන දන් දෙන අය ඉන්නවා. පූජා කරන අය ඉන්නවා. නැත්නම් එහෙම මේ ඒ තැන්වල දැන් අර එක තැනක කතාවක් සඳහන් වෙනතර එක්කෙනෙක් බත් බැලයා කියලා කතාවක් තියෙනවා නේ අහලා තියෙනවා නේ. එතෙන්දිත් එහෙම එයා මේ අවුරුදු 3ක් බත් පිඟානක් වෙනුවෙන් වැඩ කරනවා. ගෙදර ඒ කියන්නේ සිටු ගෙදරක් තියෙන සිටු ගෙදර. ඒ සිටුවරයා බත් කනකොට මුළු ගමටම කතා කරනවා බත් කන හැටි බලන්නේ කියලා. එහෙම. ඉතින් එයා ඒ කියන්නේ මේ එයාගේ අම්මයි තාත්තයි ලොකු මුදලක් මෙයාට ඉතුරු කරලා ගියා ලක්ෂ ගාණක් කෝටි ගාණක් කෝටි 80 ගාණක්. ඉතින් මෙයාගේ අය කියන්නේ නැත්තම් භාණ්ඩාගාරික මෙයාට අය පොත ගෙනල්ලා දෙනවා මෙන්න අම්මයි තාත්තයි දෙන්නගේ වත්කම පොහසත්කම මෙච්චර තියෙනවා. ඒ දුක්කොම මෙරිලා ගියා. දැන් ඔයාලට තමයි මේ ටික අයිති කියලා. මෙයා අහනවා ඒ අම්මලා මේව අරන් ගියේ නැද්ද කියලා. ඊට පස්සේ කියනවා එහෙම ගෙනියන්න බෑනේ ඒගොල්ලෝ ගෙනිච්චේ නෑ. එහෙනම් මම මේක ගෙනියන්න ඕනේ කියලා මෙයා අර තල්ලි වේදන් කරලා මෙයා ගෙනියන්න හදන්නේ කාර්. වෙන ගෙනියන්න නෑ මේ ඔක්කොම කාර් විනාශ කරන්න ඕනේ කියලා. එහෙනම් කියලා මෙයා හදනවා මේ විශාල මණ්ඩපයක් බත් කන්න. හදලා ඒකට මාළලා ලොකු නාන කාමරයක් හදනවා ඒකේ සුවඳ වතුරේ නාන. ඊළඟට බත් ඒකට නාන කාමරයක් හදලා බත් කන්න පිඟානක් හදලා තියෙන එක ලක්ෂයක්. පිඟාන මේසයක් හැදුවා ඒ මේසෙත් එහෙම. පොකුවක් හදලා දිනා ඒ මණ්ඩපේ සම්පූර්ණ බත් කන්න විතරයි හදලා. ඉතින් එහෙම හදලා මෙයා මුළු නගරෙම අඬබෙර යවනවා මේ අහවල් ස්ටෝරයා බත් කන්න හැටි බලන්න එන්නේ. මිනිස්සු එනවා බලන්න. එනවා මේ ඇවිල්ලා මිනිස්සු බලාගෙන ඉන්නවා. මෙයා බත් කනවා. ඉතින් බොහොම සුවඳ පෑන් පිනාන කරනවා කියනවා ඒක කාලා. මම ඉතින් මිනිස්සු චාන. මේ දවසක් කොහොම ඇවිල්ලා මේ පීටිසර් මිනිස්සු ඇවිල්ලා මෙයා බත් කන හැටි බලන්න ඇවිල්ලා. ඉන්න අතරේ අර කැම්පින් ආවේ ගෙනල්ලා තියුවාම මේ අර මනුස්සයා මටත් ඔකේ බත් ටිකක් දෙන්න බැරිද කියලා. ඒකෝ නෑ මේකෙන් දෙන්නේ නෑ කිව්වා. මේකෙන් දෙන්න නම් මේ වගේ මං කනවා වගේම දවසක් බත් කන්න දෙනවා. හැබැයි මගේ මාලිගාවේ ඇවිල්ලා අවුරුදු 3ක් වැඩ කරනවා. පඩි නෑ. මොනවත් නෑ අවුරුදු 3ක් මේ මගේ මාලිගාවේ ඇවිල්ලා වැඩ කරා. අවුරුදු 3 ඉවරුනහම මම මේ කනවා වගේ මේ කුකුවෙන් වාඩිලා මේ පිඟානේ මේ විදිහට මේ වගේම බත් පිඟානක් කන්න දැන් කියලා. අනවන්ස ඒකට කැමති වුණා. කැමතිලා අවුරුදු 3ක් ඒ මාලිගාවේ වැඩ කරා. වැඩ කරාම දැන් අවුරුදු 3 ඉවරනා පස්සේ අර මාලිගාවේ සේවකයෙක් ගිහිල්ලා කියනවා සිටුතුමාට දැන් මෙයාගේ නමක් දැන් බත් බැලයා. මම බලන හේර කරගෙන ඉන්න බත් බැලයා කියලා. මෙයාගේ ඉතින් කියනවා දැන් අවුරුදු 3 හරි. අයිලා දෙනවා මෙයා බත් කන්න හැටි බලන්න ඉන්නේ කියලා. මේ ඉතින් එයාට අර වගේ වර සුවඳ එන්නාලා ඒ මණ්ඩපයේට වාඩි වෙලා දැන් කෑම ටික අරන් ගෙනල්ලා තියෙනවා. ඉතින් එදා අනබෙරියව මේ බත් බැලයා බත් කන හැටි බලන්න ඉන්නේ කියලා. එදා වෙනදට වැඩි කට්ටිය ආවා. දැන් අලුත් එක්කෙනෙක් දැන් සිටුතුමා කන හැටි දැකලා ඉතින් මේ කවුරුද දන්නේ නැහැ නේද? එදා වෙනදට වැඩියෙන් ආවා. වැඩියෙන් ආපු වෙලාව දැන් බත් පිඟාන ගෙනල්ලා මේසුඩ තිබ්බෝ විතරයි. ඒකට අර ගන්ධමාන පර්වතයේ හිටපු පසේ බුදුවරේ ඒ පසේ බුදුහාඳුරෝ දවස් 7ක් නිරෝධ සමාපත්තියට සමාවෙදලා ඒකෙන් නැගිටලා බැලුවා කොහාටද පිටපාතේ වලින්නවා. කොයි තැනකටද යනවා කාටද පිට වෙනවා. එහෙන් බැලුවාම දැක්ක මේ බත් බැලය. මෙයා මේ බත් පිඟාන වෙනුවෙන් අවුරුදු 3ක් වැඩ කරලා තියෙනවා. ඊට පස්සේ දැන් බත් කන්න සූදානම් වෙලා ඉන්නේ. ඊට පස්සේ මෙයාට දෙන්න හිතක් තියෙනවා. මෙයාට දෙන්නත් කැමැත්තක් තියෙනවා. ඊට පස්සේ අර මේ බත් බැලයා බත් කන්න යනකොට දැන් කෑම ගානක් ගෙනල්ලා මේසෙත් තිබු වෙලාවේ මේ පසේ බුදුහාමුදුරුවෝ ඇවිල්ලා පෙනී හිටියට.
ඉතින් ඒ වෙලාවේ බත් බැලියා දැක්කම පස්සේ බුදුහාමුදුරුවෝ දැකලා ඊට පස්සේ කියනවා මම මේ බත් පිඟාන වෙනුවෙන් අවුරුදු 3ක් වැඩ කළා. බොහොම දුක් විඳලා. ඒ විතලා මම මේ බත් පිඟාන ලබා ගත්තා. මේක කෑවත් මට සතියක්වත් ජීවත් වෙන්න බෑ මේක එක වේලකට තමයි මට ඇත්තේ. ඉතින් ඒ වගේ මට මේ ආත්මේ මොනව නැති වුණා ඊළඟ ආත්මේ හරි මට මොනවත් අඩුපාඩුවක් නැතුව මොන හරි යහපත් තත්ත්වයක් උදාවි මේක පූජා කරනවා පසේ බුදුහාමුදුරන්ට. එහෙම හිතලා මගේ මේ ඉදිරි දුකම නැති වෙලා යන්න මට හොඳ මේ යමකමක් ඇතුව ඉපදෙන්න මේක පිට වේවා කියලා අර බත් පිඟාන පූජා කරා පසේ බුදුහාමුදුරන්ට. පසේ බුදුහාමුදුරුවෝ අදිෂ්ඨාන කරා මේක එහෙම වෙන්න කියලා අදිෂ්ඨාන කරලා මෙයාට පේන්න මේ ගන්ධමාන පර්වතයට වැඩම කළා. ගන්ධමාන පර්වතයට වැඩම කරලා අර 500ටම මේක බෙදනවා පෙන්නවා. රාතන් පසේ බුදුරු 500 නමකට මේ බත් පිඟාන බෙදුවා. එහෙම දැක්කම අර ප්‍රැස් වෙලා හිටව මිනිස්සු ඔක්කොම හයියෙන් සාදු කරනවා. ඒකට දැක්කට පස්සේ සිටුතුමා ඇතුළේ ඉඳලා ඇවිල්ලා බලනවා මේ මම බත් කන දවස් එක දවසකට මේ මිනිස්සු සාදු වෙන්නේ. අද මේ බත් බැලිය බත් කන දවසේ මිනිස්සු සාදු වෙන්නේ මොකද කියලා. ඊට පස්සේ එතෙන් කියනවා මේ අහුව මොකද කියලා මෙන්න මෙහිමයි සිදුවීම කියලා විස්තරය කිව්වා. ඊට පස්සේ අර සිටුවරයා කියනවා මම ඔයාලට සල්ලි දෙන්නම් මට එකෙන් කොටහක් දෙන්න කියලා ඉපිනේ. දැන් ඊට පස්සේ කියනවා එහෙම දෙන්න බෑ ඒ පින මම කරගත්තේ. දැන් ඔයාගෙන් පාවා දුන්නේ කාරේ. එනාට පින මම කරේ ඒක බෙදන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. මේක සල්ලි වලට දෙන්න පුළුවන්ද කියලා. කියන්න මට ඒ සල්ලි වලට වැඩි වටිනවා ඒ පින. දුකන්දරගෙන් තර අහගන්න ඕනේ ඒක බෙදන්න පුළුවන්ද කියලා. එහෙම කියලා කිව්වට පස්සේ ඉතින් ඒ පස්සේ මේ බද්දලයට ඒ පාරේ තියෙන ආයි බත් ටිකක් දීලා කන්න දීලා දැන් සතුටු වුණා. ඉතින් කොහොම හරි අන්න ඒ වගේ පස්සේ බුදුරුන්ගේ පින ඊට පස්සේ මෙයා ඉතින් සස්සාරේ බොහොම වස්තු ඇති කෙනෙක් බවට පත් වුණා. ඉතින් අර අමාරු අවස්ථාවක ඒ කරපු පින්කම් ඉතින් අන්න ඒ වගේ පස්සේ බුදුරු ගන්ධමාන පර්වතයේ තමයි හුඟාදුරට වැඩ ඉන්නේ. මොකද ඒ පර්වතේ නම? ගන්ධමාන කියලා කියනවා. ගන්ධමාන. ගන්ධමාන. ගන්ධමාදන. ඉසිගිලි කියලා කියනවා නේද වෙන? ඒ ඉසිගිලි සූත්‍රයේ සඳහන් වෙන්නේ පස්සේ බුදුරු 509ක් චිර නිවාසින වහේසුන් කොහොම කාලයක් වැඩ හිටිය කියලා. ලෝකයේ උච්ච රටවල්කදී ස්වාමීන් වහන්සේයි පස්සේ බුදුහාමුදුරුවෝ ඉන්දියාවෙන් පහළ වෙන්නේ. අය දැන් මේක පැත්තකින් මේ දැන් බුදුවරු පහළ වෙන එකත් ඒක ධර්මතාවය. ධර්මතාවය ඒක එකක් මේ මධ්‍ය දේශය කියන්නේ ඉන්දියාවනේ. ඊළඟට මේ හුඟාදුරට ඍෂිවරු පහළ වෙන්නේ හිමාලයේ ආශ්‍රය කරගෙන තමයි වාසය කරන්නේ. ඍෂිවරු ඒ වගේම තාපසවරු හුඟා දෙනෙක් ආශ්‍රය කරන්නේ හිමාලය පර්වතය. ඒකට හිමාලය වනාන්තරයේ පිහිටුව තියෙන ඉන්දියාව. ඒ වගේම මේ බුදුවරුන් පහළ වෙන්න සුදුසු පරිසරය සකස් වෙන්නේ ඒ රටේ. ඉතින් ඒ තත්ත්වයන් වෙනස් වෙන්නේ. ඊළඟට අවිජහිත ස්ථාන කියලා කියනවා. ඒ කියන්නේ කවදාවත් පරාද වෙන්නේ නැති එහෙම නැත්නම් වෙනසෙන්නේ නැති කවදාවත් වෙනස් වෙන්නේ නැති ස්ථාන තියෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ බුදු වෙන තැන, ඉපදෙන තැන. ඒ තැන් මේ ලෝක විනාශයේ තිබුණා. ඒ ලෝක විනාශයේ විනාශුණා ඉස්සෙල්ලම හටගන්නේ ඒ තැන් කියනවා. ඊළඟට ඒ තැන් වලට වෙන කෙනෙකුට මේ වෙන ගයක් තොරක් හදන්න වෙනත් දෙයකට පාවිච්චි කරන්න ඒ තැන් කවුරුවත් තෝරගන්නේ නැහැ. ඒ තැන් එහෙමමයි. එතකොට ඒ වගේ ඒ පිහිටීම් තියෙන්නේ ඉන්දියාවේ මධ්‍ය දේශයේ. එතකොට ලංකාවේ තෝ තූපාරාමයේ හැදිච්ච තැන උනා. තූපාරාමයේ කියන්නේ බුදුවරු 4 නමකගේ මේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍ය හදපු තැන. තූපාරාම. එතකොට ඒ කකුසඳ පොණාකම කාශ්‍යප ගෞතම කියන මේ බුදුවරු 4 නම. එතකොට එතනත් එහෙමයි. ඒ බුදුහාමුදුරුවෝගේ චෛත්‍ය හදලා ඒ ධාතු නිදාන් කරලා චෛත්‍ය තිබුණාට පස්සේ ආයෙ විනාශ වුණාම
ඒ ස්ථානයේ කාටවත් මනුෂ්‍ය වාසයකට මේ තෝරගන්න බැරි තැනක් පොරවත් කෙනෙකුට ඒක හිතෙන්නේ නැහැ එතනට යන්න. බොහොම කටුකොහල් හැදිලා මහා මේ කිට්ටු වෙන්න බැරි තැනක්. ඒ වගේ මිනිසුන්ට එතන මේ සුදුසු මේ වාසයට සුදුසු තැනකුත් නෙමෙයි. එහෙනම් මිනිස්සු තෝරගන්නේ නැහැ. ඉතින් ඒ තැන එහෙම කොච්චර කාලයක් හරි එහෙම වනගත වෙලා තියෙනවා. ඊට පස්සේ ආපහු ඒ වගේ චෛත්‍යයක් හදන්න බුදු කෙනෙක් ධාතුන් තැන්පත් කරන්නේ එහෙම කරනවා තමයි රහතන් වහන්සේ නමක් පෙන්නලා මෙතන තමයි මේ කරන්න ඕනේ කියලා. ඒ තැන් පෙන්නලා කටයුතු කරන්නේ. අවිචරිත ස්ථාන කියලා. නොසෙල් වෙන ස්ථාන වෙනස් නැහැ. අර හාමුදුරුවෝ දානේ විදි තුනක් තියෙනවා කියලා හාමුදුරුවෝ. දෙවෙනි එක ගැන මම කියුවා මේ හාමුදුරුවෝ ඔබ වහන්සේ කිව්වේ අර මේ ඇඟේ කොටස් දෙනවා කියලා. මම හිතන්නේ ඒකටම ආйти වුණා මේ තමන්ගේ බිරිඳ නැත්තම් දරුවෝ මම හිතන්නේ ඒ දෙවෙනි එකට ආйти වෙනවා නේද? දෙවෙනි එකට ආйти නෑ. මොකද බොහොම අමාරුවෙන් කරන්න දේවල්. ඔව්. අපි ඇඟේ කොටසක් දෙනවා නම් ඒකත් බොහොම අමාරුවෙන් කරන්න දෙයක්. දැන් ලේ ටිකක් දෙන එක පුළුවන් ඒ වුණත් හැම කෙනෙකුට ඕක හිතෙන්නේ නැහැ ලේ දන් දෙන්න. දැන් සමහර අය විකුණනවා. ඉතින් ඒ වගේ දරුවොත් විකුණන අය මොනතරම් ඉන්නවා. ඉතින් එහෙම ඒ වගේ ස්වභාවයක් තියෙද්දී නිස්සරණාධ්‍යාසයෙන් කරන්නේ. නිස්සරණාධ්‍යාසය කියන්නේ බලාපොරොත්තු රහිතව අතහරින්නේ. බලාපොරොත්තු වෙන්නේ මට මේ දුන්නාට පස්සේ ආපහු මේවයි මට පිටක් ලැබෙයි. එහෙම නැත්නම් දීපු කට්ටිය මට උදව් කරයි, ගත්තු කට්ටිය උදව් කරයි. එහෙම බලාපොරොත්තුවක් නැතිව බලාපොරොත්තු රහිතවම අත්හරින්නේ. ඒක තමයි දානය කියන්නේ. අද මේ හැම දිනම තාමත්ම වටිනා කෙනෙකුට සාධාරණයි. කාලේන ධම්ම සාකච්ඡායි කම්මංගලම් කියලා සුදුසු කාලයේ ධර්ම සාකච්ඡා කිරීම. ඒ නිසා දෙලොව යහපතට හේතු වෙන කාරණයක්. ඒ නිසා හැම දිනම එකතු වෙලා පන්සල් සමාදන් වෙලා තාමත්ම ගැඹුරු ධර්ම කාරණාවන් පිළිබඳව සාකච්ඡා කරලා ධර්ම අවබෝධය ලබාගෙන සතුටු වෙච්ච මොහොත ඒ නිසා මේ මොහොතේ රැස් කරගත්ත මේ සකල කුසලානිසංස ධර්මයන් පින් කැමති සීල දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ ආශිර්වාදයේ ආරක්ෂාව හැම දිනකටම සලසා දෙත්වා. දෙවියොත් පතන බෝධියකින් වන්සවත් සලසා ගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ට පින් දෙමු. එත්තාවතාචයම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචයම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචයම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. වගේම උපනමින් පරලෝසපත් යම් ඥාති පිරිසක් වෙත්නම් ඒ සෑම සිළු ඥාත සමූහයක් මේ පින් අනුමෝදන්ව සුඛිසුපත් භාවයටපත් වෙත්වා. නිවන් සුව සලසාගනිත්වා කින් ප්‍රාර්ථනාවෙන් ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දැන් කල්පනා කරන්න හැමදිනම තාමත්ම ශ්‍රද්ධාවෙන් විහාරස්ථානයට පැමිණිලා ධර්ම සාකච්ඡාවන් සිදු කරලා පුණ්‍යානුමෝදනාවන් සිදු කරගත්ත මේ සියලුම පින්කම් වල බලයෙන් හැමදිනාටම මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා නරකයේ ආදී සතර අපායෝ උත්පත්ති දුක්ඛයන්ට කිසියම් කාලයකවත් පත්පන් සිද්ධ නොවේ. කෙලවර බුද්ධ ආදී මහෝත්තමයන් විසින් නිවී සැනසී පැමිණවදාළ අජරාමර සංඛ්‍යාත අති උතුම් අමා මහ නිවන් සුවත් සැලසේවා කිසාදු ප්‍රාර්ථනා වන්දනා කරන සිල්වතාවන් ආශිර්වාද සීලස නිච්ඡං වද්ධාපචායිනෝ
චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජති